අපි දැන් එතකොට අද සාකච්ඡා කරන්නේ 2020 කියලා ළමයින්ට පාඩම් 18ම ඇතුළත් පේපර් සෙට් එකක් නේ මේ ක්ලාස් එකෙන් මේ කරගෙන යන්නේ. විභාග ප්‍රමිතියටම විදිහටම ප්‍රශ්න 8ක් තියෙනවා. අයන්නෙන් අඩුම ප්‍රශ්න 2යි. ආයන්නෙන් අඩුම ප්‍රශ්න 2යි තෝරලා 5කට ලියන්න ඕනේ. එතකොට ඔයා ඒ ක්‍රමයට පේපර් එක ලියලා මේ පේපර් සාකච්ඡා කරන පන්තියට සම්බන්ධ වෙන්න. එහෙම නැතුව සම්බන්ධ වෙලා මම කියන එක අහගෙන ඉඳලා ඒ වෙලේ උත්තරේ ලියා ගන්නවා නම් ඒක තේරුමක් නැහැ. ඩේටා ටික අපරාධයි. එහෙමනම් ක්ලාස් එකේ ඉන්න නැතුව අයින් වෙන්න. එතකොට ගන්න පළවෙනියටම තියෙනවා අංක 5 පේපර් එකේ සෙකන්ඩ් පේපර් එක ගත්තාම ඔයගලන්ට දැන් අලුතෙන් පේපර් වල කියවීම කාලයක් දෙනවනේ විනාඩි 10කට. ඒ කියවීම කාලය දෙන්නේ ප්‍රශ්න තෝරගන්න. දැන් පේපරේට උත්තර ලියද්දි උත්තර ටික විතරක් ලියාගෙන යන එක නෙවෙයි වැඩි. පේපරේට ලියන්න පුහුණු වෙන්න ට්‍රේනින් වෙන්න ඕනේ අපි ඉස්සර වෙලාම පාඩම් කරලා විෂය කරුණු ටික මතක තියාගත්තට මේ එකක් ගන්න බෑ. අනිත් දේවල් පුරුදු වෙන්න බෑ. ප්‍රශ්න තෝරා ගැනීම, ප්‍රශ්නෙට කාලය කළමනාකරණය කර ගැනීම මේ දේවල් හරියට පුරුදු වෙන්න තමයි මේක තියෙන්නේ. අපි මේ කතා කරන්නේ පස්වෙනි පේපර් එක එතකොට. මේ විදිහට කතා කරන්න පටන් ගත්ත ක්ලාස් එකේ පස්වෙනි පේපර් එක. තව 5ක් විතර කරන්න ඕනේ. එතකොට 10ක් කරනකොට හරි. ප්‍රශ්න තෝරගන්න තමයි ඔය විනාඩි 10 දෙන්නේ. එතකොට ඔයාගේ හිතුමනාපට මම පළවෙනි එක කරනවා දෙවෙනි එහෙම තෝරන්න එපා. මම කියලා දීලා තියෙන්නේ ප්‍රශ්න තෝරගන්න විදිහ මුළු පේපර් එකම කියවන්න ඕනේ. හැම ප්‍රශ්නයකම හැම කොටසක්ම කියවන්න. ඒ හැම කොටසක්ම කියවන ගමන් මම කිව්වා පැන්සලෙන් පොඩියට ඔයාලට ගන්න පුළුවන් කියලා හිතන ලකුණු ගන්න ඒ කොටස ළඟින් දාගන්න. හැම ප්‍රශ්නයකම එක කොටස දෙක කොටස තුන කොටස කියවන ගමන්ම ලකුණු 4න් කීයක් ගන්න පුළුවන්ද කියන එක චූටියට දාගන්න. ඒතර ප්‍රශ්න 8ේම කොටස් 40ටම ඔයා ඒ ගන්න දාගන්න. දාගෙන මුළු ලකුණු ගන්න ඊළඟට දාගන්න වෙනම නිකන් කොළ කෑල්ලක වගේ ප්‍රශ්න අංක 8ක් ලියාගෙන 1 2 3 4 5 6 8 කියලා ලියාගෙන ඒ ප්‍රශ්න 8ට අර ඔයා මාක් කරගත්ත විදිහට දැන් මෙහෙම දාගන්න 1 2 3 4 5 6 7 8 දැන් ඔයාට මම අර කිව්වනේ පැන්සලෙන් චූටියට දාගන්න කියලා. ඒක මුළු ලකුණු එකතු කරලා දාගන්න. පළවෙනි ප්‍රශ්නෙට ඔයාට 16ක් ගත්ත හැකි, දෙවෙනි එකට 13ක් ගත්ත හැකි, තුන්වෙනි එකට 10යි, හතරවෙනි එකට ගත්ත හැකි 18ක් විතර, පස්වෙනි එකට ගත්ත හැකි 15ක්, හයවෙනි එකට ගන්න පුළුවන් 8යි, හත්වෙනි එකට ගන්න පුළුවන් 12ක්, අටවෙනි එකට 10ක්. කොහොමද දාගන්නේ? එතකොට හැම ප්‍රශ්නයකටම ඔයාට දල වශයෙන් ගන්න පුළුවන් ලකුණු ගන්න දැන් ඔයා දන්නවා. මේ විනාඩි 10 ඇතුළත කරන්න වැඩේ මම මේ කියන්නේ. ඊළඟට මේවැය තියෙන මේ උඩ ප්‍රශ්න 4 තියෙන ලොකුම දෙක තෝරගන්න. ලොකුම දෙක මේ දෙකනේ. මේ දෙක තෝරගන්න. යට තියෙන ප්‍රශ්න 4 ලොකුම දෙක තෝරගන්න. මේකයි. ප්‍රශ්න 4 හරි. ඒගොල්ලෝ කියන විදිහට අවම වශයෙන් දෙක තෝරලා ඉවරයි. දැන් ඉතුරු වෙලා තියෙන ඒවා ලොකුම එක මොකක්ද කියලා බලන්න. ලොකුම එක මේකේ ටික තෝරගන්න. එතකොට ඔබ කරන ප්‍රශ්න 5 තමයි 1යි 2යි 4යි 5යි 7යි. මේ විදිහේ එක ළමයට වෙනස් වෙනවා. එතකොට අර මම කියන ක්‍රමයට කරාම. එතකොට ඔයා ප්‍රශ්නේ තෝරගත්තේ උඩින් පල්ලෙන් බලලා නෙවෙයි සියලුම කොටස් ටික කියවන. ඒක විනාඩි 10 ඇතුළත මේ වැඩේ කරගන්න පුළුවන්. ඊළඟට ලියාගෙන යන්න තියෙන්නේ. නැත්තම් වෙන්නේ පුතේ අර සමහර ළමයි ප්‍රශ්න එහෙම මෙහෙන් කියවලා තෝරගන්නවා. ටිකක් වෙලා ලියාගෙන ගියාම තේරෙනවා අනේ ඒක බෑනේ. ආයෙ වෙන එකක් තෝරගන්න. අර කපලා දාලා. එහෙම නැත්තම් ගෙදර ඇවිල්ලා පේපරේ බලද්දි තේරෙනවා අපරාධ මම මේ තුන්වෙනි එක ලියන්නේ නැතුව හතරවෙනි එකනේ අප්පනි තුන්වෙනි එකට ගන්න තිබ්බ යසට ලකුණු ටික. ගන්නේ අඩුපාඩු නොවෙන්න තමයි ඔය විනාඩි 10 දෙන්නේ කියව ගන්න. දැන් ඔය කියන දේවල් නිකන් අහගෙන ඉවර වෙලා ඒක පැත්තකට දාන්න එපා. මේ කියන ක්‍රමයට කරලා බලන්න. මේක මම දන්න හින්දානේ කියන්නේ. මෙහෙම කරාම ඒකෙන් ප්‍රයෝජනයක් වෙන හින්දානේ කියන්නේ. ඉතින් මේ ක්‍රමයේ මම කලිනුත් කියලා දුන්නා. මේ ක්‍රමයට ප්‍රශ්න තෝරගෙන කරන ළමයි දන්නවා මේක සාර්ථකයි කියලා මේ ක්‍රමය. ඒවා තමයි ලකුණු අර පොඩි ලකුණු 5 6 එකතු කරගන්න තියෙන උපක්‍රම. දැන් ළමෙක්ට ඔක තේරෙන්නේ රෑන්ක් එක ආවම. ඒ තුන ඇවිල්ලා රෑන්ක් එකේ ඉන්නේ පල්ලෙහා රෑන්ක් එකක් නම්. ඔන්න ඔය වගේ අඩුපාඩු තමයි ඒකට බලපාලා තියෙන්නේ. ඔයාට විෂය කරුණු ටික පුළුවන්. ඔයා ඒකක් ගත්ත ඒකනේ. හැබැයි ඔයාට අර රෑන්ක් එක ඉසෙට් එක අඩු වෙලා තියෙන්නේ අන්න අර වගේ පොඩි කම්මැලිකම් අඩුපාඩුකම් හින්දා. මේ දේවලුත් මේ පේපර් ක්ලාස් එකෙන් අපි හදාගන්න ඕනේ. ප්‍රශ්න තෝරා ගැනීම එහෙම.
අනික උත්තර ලියනකොට කොළ ටික පිළිවෙලට අමුණන එක. අනික තමයි ප්‍රශ්නයකට දෙන කාලය. ඔයගොල්ලන්ට කිව්වේ හැම ප්‍රශ්නයකටම විනාඩි 30 ගානේ දීගෙන යන්න කියලා. ඔරලෝසුවක් තියාගෙන පළවෙනි ප්‍රශ්නේ තෝරගත්තා නම් පළවෙනි ප්‍රශ්නේ කොටස් 5 ඔයා විනාඩි 30ට ලියන්න ඕන. විනාඩි 30 ඉවරයි නම් තව ලියන්න තිබ්බත් ලියන්න එපා. දාලා යනවා ඊළඟ එකට. පළවෙනි ප්‍රශ්නේ කොටස් 4ක් ලිව්වා ඔයා විනාඩි 30ට. තව එකයි ලියන්න තියෙන්නේ. ඔයා උත්තරෙත් දන්නවා. දැනගත්තත් ලියන්න. කෙලින්ම ඒකට ඉඩ තියලා යනවා ඊළඟ එකට. එතකොට හැම ප්‍රශ්නයකටම පැය භාගය ගන්න දීගෙන ගියාම ප්‍රශ්න 5ට පැය දෙකමාරෙන් ඉවරයි. ඔයා ප්‍රශ්න 5ම පැය දෙකමාරෙන් ලියලා ඉවරයි. අර අතරමඟ දාලා ආපු පොඩි පොඩි කෑලි එතකොට ඉතුරුයි. ඊළඟට අන්තිම පැය භාගය තියෙනවා. ඒ පැය භාගේ ඉස්සලා පොළ ටික අමුණලා විභාගංක ලියලාද කියලා බලලා අර අඩුපාඩු විච්ච ටික පුරවන්න. මොකද අන්තිම පැය භාගයේ වෙනකොට සම්පූර්ණ ගෙඩි පිටින් ප්‍රශ්නයක්වත් ළමයෙක්ට ඉතුරු වුණොත් හොඳට වැඩ පුළුවන් ළමයෙක්ට වුණත් පාඩම් කරපු ළමයෙක්ට වුණත් ඒ විභාග බයත් එක්ක විභාග ශාලාවේදී තියෙන තැති ගැනීමත් එක්ක ඒ අන්තිම පැය භාගයේ ලියන ටික හරියට ලියා ගන්න බෑ. අර මගේ ක්‍රමයට කරන ළමයා ප්‍රශ්න 5ම ලියලා ඉවරයි පොඩි පොඩි කෑලි තමයි අතෑරිලා විල තියෙන්නේ. අන්තිම පැය භාගයේ අර විභාග ශාලාධිපති කියනවනේ තව පැය භාගයයි තියෙන්නේ අරක මේක කියලා. අමුණන කේස් එන්නේ නැහැ. ඔක්කොම ටික අමුණලා අර අඩුපාඩු ටික ලියාගෙන යනවා. ඔහොම කරන්න ඕයි කියන එක. ගෙදර හිටියා දැන් පන්තියේ නෙවෙයි ඉන්නේ කියලා මේවා නිකන් ඔයාට ඕනි ඕනි විදිහට කරන්න යන්න එපා. මොකද ගෙදර හිටියත් කොහේ හිටියත් ඕගොල්ලෝ ඔක්තෝබර් මාසේ විභාගයේ ලියන්න එපා. ලියලා ලකුණු වෙනවනේ. රිසල්ට් එනවනේ. දැන් මේ පාර ආවේ. ඉතින් මේ පාර ආවා කැම්පස් පාස් ළමයි කැම්පස් ගියා. අනිත් ළමයි දැන් සෙකන්ඩ් සයි කරනවා සමහරු. සමහරු ගෙවල් වලට වෙලා ඔහේ නිකන් ඉන්නෝ. ඒ ඉරණම තමයි ඔයාටත් අත් වෙන්නේ. ගෙදර හිටියා පන්ති ගියේ නැහැ, සිග්නල් තිබ්බේ නැහැ, ෆෝන් එකක් තිබ්බේ නැහැ. මේවා Tamanට හිත හදාගන්න නිදහසට කාරණා පමණක් වෙනවා. ඒ හින්දා අන්තිම මාස තුන මේ යන්නේ පිළිවෙලකට ඔය කියන විදිහට වැඩ ටික කරන්න. ටක්ගාලා බලමු වෙලාමදි වෙනවා. ව්‍යාපාරවල අවශ්‍යතාවය පැහැදිලි කරන්න. ව්‍යාපාරවල අවශ්‍යතාවය කියන මාතෘකාව පළවෙනි පාඩමේදී අපි උගන්වනවානේ. වර්තමානයේ ව්‍යාපමේ මිනිසාගේ පැවැත්මට හා සංවර්ධනයට ව්‍යාපාර අත්‍යවශ්‍ය වීමට හේතු කියලා උගන්වනවා. රටේ ආර්ථිකයට ව්‍යාපාර අත්‍යවශ්‍ය වන්නේ ඇයි? ඔය එක එක විදිහට දීලා තියෙනවා. ඒ ටික තමයි මෙතෙන්ට ගලපලා ගන්න වෙන්නේ. ව්‍යාපාර මොකටද? ඇයි ව්‍යාපාර කියලා જાතිය? ව්‍යාපාර වලින් මූලික වශයෙන් වෙන්නේ මොකද්ද? මිනිසුන්ගේ අවශ්‍යතාව මොනවා ඉෂ්ට කරලා දෙන එකනේ. ඉතින් අපි ඉපදිච්ච දවසේ ඉඳලා අතීතයේ ඉඳලා මේ දක්වාම මිනිස්සු හැමෝම අවශ්‍යතාව මොනවා ඉටු කර ගැනීමට නේ පෙළඹෙන්නේ. ඉතින් ව්‍යාපාර වලින් ඒක කරලා දෙන්න. ආලියන් උත්තරේ මේ විදිහට ගොඩනගන්න අතීතයේ සිට මේ දක්වා ව්‍යාපාර වලින් මූලික වශයෙන් සිදුවන්නේ අතීතයේ සිට මේ දක්වා ව්‍යාපාර වලින් මූලික වශයෙන් සිදුවන්නේ මිනිස් අවශ්‍යතා වුවමනා සපුරා දීමයි. මිනිස් අවශ්‍යතා වුවමනා සපුරා දීමයි. ව්‍යාපාරවල ප්‍රධානම වැදගත්කම වන්නේ යයි. ව්‍යාපාරවල ප්‍රධානම අවශ්‍යතාවය. එහෙම නැත්නම් ව්‍යාපාරවල ප්‍රධානම වැදගත්කම වන්නේ යයි. ඊට අමතරව රැකියා උත්පාදනයට පල්ලෙහාට ලියන්න දැන් රැකියා උත්පාදනයට නව්‍යතා සම්පාදනයට ගොඩාක් වෙලාවකදී කියන්නේ නැහැ. මොකද මේ දැන් ආසාලෙමින්ම ලියන්න ඉන්න බලමයි. ලියලා තියන්නේ කියලා නේ කිව්වෝ. නව්‍යතා සම්පාදනයට ආර්ථික වර්ධනයකට සමාජ වගකීම් ඉටු කිරීමට ව්‍යාපාර අවශ්‍ය වේ. හරි. ලියාගන්න බැරි වුණා කියනවා මැසේජ් එකම දාන්න එපා. අරකට මොකද්ද මේකට මොකද්ද ගා. ඔයගොල්ලෝ 21 ඩිවිෂන් ළමයි විදියට හැසිරෙන්නේ. විභාගයට මාස 3ක් තියෙද්දි
පේපර් එකක් දුන්නාම මෙලෝ හතර දෙයක් ලියා ගන්න බැයි නම් ඉතින් විභාගෙ ලියන එක තේරුම් ගන්න නැහැ නේ. ටියුබ් තියනවා ළඟ, පන්ති ඇවිල්ලා තියෙනවා, ඔන්ලයින් පන්ති සම්බන්ධ වෙනවා. ආ තනියෙන් ලියන්න මෙතෙන්දි චෙක් කරගන්න. දෙවෙනි එක ආයන් වෙනදාම වාණිජ්‍ය හා ව්‍යාපාර යන සංකල්ප අතර පවත්නා සම්බන්ධතාවය පැහැදිලි කරන්න. සංකල්ප අතර මේ සම්බන්ධය ආවොත් මම කියලා තිබ්බේ සම්බන්ධය අහනවා නම් මොනවා හරි සංකල්ප ටිකක් දීලා ඉස්සර වෙලාම සංකල්ප තුන වෙන වෙනම නිර්වචනය කරන්න. ඒ නිර්වචනය කරගෙන යනකොට සම්බන්ධතාවය පේනවා. එහෙම නැත්නම් සම්බන්ධතාවය එතනම ලිය වෙනවා. ඊට පස්සේ ඒ තුන සම්බන්ධ කරලා මොකක් හරි වාක්‍යයක් හදන්න ඕනේ. දැන් මොකද්ද මෙතන තියෙන සංකල්ප ටිකේ? වෙළඳාම. ඉතල වෙළඳාම පැහැදිලි කරන්න. මොකද්ද වෙළඳාම කියන්නේ? දෙපාර්ශ්වයක් අතර වටිනාකමක් ඇති යමක් හුවමාරු වීම. එනතම් ප්‍රතිෂ්ඨාවක් මත භාණ්ඩ හා සේවාවල අයිතිය වෙනස් වීම. වෙළඳාම වෙන්නේ. හරිනේ පාඩමේ ඉගෙන ගන්න ඕනේ. ප්‍රතිෂ්ඨාවක් මත භාණ්ඩ හා සේවාවල අයිතිය වෙනස් වීම වෙළඳාම වෙන්නේ. ඊළඟට වාණිජ්‍ය. වාණිජ්‍ය ලියන්න එහෙම මේ වාක්‍යයට මමුණන්න පුළුවන් නේ ඕනනම් අපිට. දැන් මෙහෙම ලියන්න. නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා භාණ්ඩ හා සේවා ගලා යාමේ සමස්ත ක්‍රියාවලිය වාණිජ්‍ය වේ. වාණිජ්‍ය නිර්වචනය දන්නවනේ. නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා භාණ්ඩ හා සේවා ගලා යාමේ සමස්ත ක්‍රියාවලිය වාණිජ්‍ය වේ. ඊළඟට ව්‍යාපාර. ව්‍යාපාර කියන එක අර්ථකථනය වෙන්නේ කොහොමද? මිනිස් අවශ්‍යතාව වුණා ඉටු කිරීම සඳහා පවතින ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාර වේ. ඒ විදිහට ඉස්සර සංකල්ප තුන ලියනවා. අවශ්‍යතාව වුණා ඉටු කිරීම සඳහා පවතින ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාර වේ. එහෙම නැත්නම් අර දිග නිර්වචනේ ලාභ අරමුණෙන් හෝ ලාභ අරමුණෙන් තොරව ක්‍රියාත්මක වන ඒක ලියලා තිබ්බත් හරි. දැන් අපි වෙනම රූලක් කරලා වගේ මේ තුන් දෙනාම සම්බන්ධ කරනවා. වෙළඳාමට උපකාරක සේවා එකතු වූ විට වාණිජ්‍ය නිර්මාණය වේ. වෙළඳාමට උපකාරක සේවා එකතු වූ විට වාණිජ්‍ය නිර්මාණය වේ. වාණිජ්‍ය සහ කර්මාන්ත එකතු වූ විට ව්‍යාපාර නිර්මාණය වේ. වාණිජ්‍ය සහ කර්මාන්ත එකතු වූ විට ව්‍යාපාර නිර්මාණය වේ. හරි සංකල්ප තුන සම්බන්ධයි නේද එතකොට? හරි. දෙකේ අයන්නේ. ගෝලීයකරණය වගේ ශ්‍රී ලංකාවට ලැබිය හැකි වාසි අවාසි දෙක බැගින් ලියන්න. ඒක නම් තියරි ප්‍රශ්නයක්. ගෝලීයකරණයෙන් හින්දා වෙච්ච වාසි රැකියාව බිහිවීම, වෙළඳපොළ පුළුල් වීම, ජීවන තත්ත්වයේ උසස් වීම, නව තාක්ෂණයේ පැමිණීම, විදේශ විනිමය ලැබීම, ඒවා වාසි. අවාසි තමයි දේශීය සම්පත් පිටරටවලට ඇදී යාම, දේශීය සංස්කෘතියට හානි පැමිණීම, ගෙවුම් ශේෂ අර්බුද ඇතිවීම, ඒවා වාසි. ඊළඟ කාර්ය විශේෂීකරණය යන කුමක්ද? කාර්ය විශේෂීකරණයේ වැදගත්කම පහදන්න. කාර්ය විශේෂීකරණය එහෙම නැත්නම් පුද්ගල විශේෂීකරණය කියලා දෙකම එකයිනේ. ඒක කොහොමද වෙන්නේ? එකම කාර්යයක දීර්ඝ කාලයක් තිස්සේ නියුක්ත වීම තුලින් ඒ පිළිබඳ පුද්ගලයෙක් ලබන විශේෂ හැකියාව පුද්ගල විශේෂීකරණයයි. එකම කාර්යයක දීර්ඝ කාලයක් තිස්සේ නිරත වීම තුලින් ඒ පිළිබඳ පුද්ගලයෙකු ලබන විශේෂ හැකියාව පුද්ගල විශේෂීකරණයයි. පුද්ගල විශේෂීකරණය. මේක වැදගත්කම අහනවනේ. එකක් තමයි ගුණ නිෂ්පාදිතවල ගුණත්වයේ ඉහළ යාම. එහෙම හොඳටම පුළුවන් වුණාම ඒ වගේ මිනිස්සුන්ගෙන් බිහි වෙන නිෂ්පාදිත ක්වොලිටි. නිෂ්පාදිතවල ගුණත්වයේ ඉහළ යාම. අපතේ හා නාස්ති අඩු වීම. අපතේ හා නාස්ති අඩු වීම. කාලය ඉතිරි වීම. කාලය ඉතිරි වීම. විශේෂ ප්‍රාගුණ්‍යයක් ලැබීම. විශේෂ ප්‍රාගුණ්‍යයක් ලැබීම. විශේෂ ප්‍රාගුණ්‍යයක් ලැබීම. හරි. ඊළඟට
තුන වර්තමානයේ ව්‍යාපාරික පරිසරයේ ඊටම සංකීර්ණයේ නව ප්‍රවණතාවලින් යුක්ත වේ. වර්තමානයේ දැකිය හැකි ව්‍යාපාර ප්‍රවණතා හතරක් කියන්න. වර්තමානයේ දැකිය හැකි ව්‍යාපාරික ප්‍රවණතා. ඒතර එකක් තමයි අපිට ගත්ත හැකි දැන් මෙතන මේ කියන්නේ ව්‍යාපාර පරිසරය කියලානේ කියන්නේ. ඒක පරිසර ප්‍රවණතා පැත්තට වර කරලා ලියන්න ඕනේ. අර ව්‍යාපාර ශේෂ්ත්‍රයේ ප්‍රවණතා නෙවෙයි අහන්නේ. ව්‍යාපාර පරිසරය තුල ඇති වෙලා තියෙන ප්‍රවණතාවයන් අහන්නේ. එතකොට අර සෙට් එකම ලියලා හරියන්නේ නැහැ. ගෝලීකරණයේ විද්‍යුත් වාණිජ්‍ය දැඩි තරගකාරීත්වයේ සෙට් එක නෙමෙයි. ව්‍යාපාරික වශයෙන් ඇති වෙලා තියෙන පරිසර ප්‍රවණතා. එතකොට ගන්න ඕනේ අන්න අර අනිත් සෙට් එක. පරිසරයේ කොටසෙදි කියලා දුන්නු. විවේකී කාලයේ නිවෙස් තුල ගත කිරීමට ඇති කැමැත්ත වැඩි වීම. අන්නේ දේවල්. අලුත් ට්‍රෙන්ඩ් එකක් තමයි විවේකී කාලයේ නිවෙස් තුල ගත කිරීමට ඇති කැමැත්ත වැඩි වීම. මිනිස්සු ගොඩාක් දැන් නිවාඩු වෙලාවට ගෙදර ඉන්න කැමතියි. ඒක ට්‍රෙන්ඩ් එකක්. අනිත් එක තමයි කාන්තා සේවා නියුක්තිය ඉහළ යාම. ගෑනු කට්ටිය වැඩ කරන එක වැඩි වෙලා තියෙනවා. කාන්තා සේවා නියුක්තිය ඉහළ යාම. වයස්ගත ජනගහනය ඉහළ යාම. වයස්ගත ජනගහනය ඉහළ යාම. වැඩිහිටි ජනගහනය ඉහළ යාම කියලා කියන්නේ ත්‍රාස්ත්‍රජනක දේවල් සඳහා ඇති කැමැත්ත වැඩි වීම. ත්‍රාස්ත්‍රජනක දේවල් සඳහා ඇති කැමැත්ත වැඩි වීම. උදාහරණයක් ඉල්ලන හින්දා සාමාන්‍යයෙන් ඉතින් දැන් අර මුලින්ම කිව්වේ මොකද්ද? විවේකී කාලයේ ගෙවල් වල ගත කරන්න ඇති කැමැත්ත වැඩි වීම කියලානේ. එතකොට ඔයා ලියන්න ඕනේ CD DVD ආදී සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම උදාහරණයක් ඇටියෙ. ගෙවල් වල ඉන්න කැමති වීමත් එක්ක ෆිල්ම් බලන එක වැඩි වෙලා තියෙනවා. රූපවාහිනී බලන එක වැඩි වෙලා තියෙනවා. ගෙවතු වගාව වැඩි වෙලා තියෙනවා. ඒවා උදාහරණ. කාන්තා සේවා නියුක්තිය වැඩි වුණා කිව්වහම ඒකට උදාහරණ තමයි එකෙන් ඇතිවෙච්ච ව්‍යාපාර අවස්ථා තමයි ශනික ආහාර වලට තියෙන ඉල්ලුම වැඩි වීම, දිවාසුරුකුම් මධ්‍යස්ථාන බිහිවීම. දිවාසුරුකුම් මධ්‍යස්ථාන බිහිවීම. ත්‍රාසජනක දේවල් සඳහා ඇති කැමැත්ත වැඩි වීමට උදාහරණ තමයි ශ්‍රී ලෙෂර් වර්ල්ඩ්, මැජික් සංදර්ශන ආදියට ඉල්ලුම වැඩි වීම. එයට විවාහයන් ප්‍රමාද වීම හා කුඩා පවුල් බිහිවීම. ඒකත් අලුත් ප්‍රවණතාවයක් ව්‍යාපාරික වශයෙන් බලපාලා තියෙනවා. විවාහයන් ප්‍රමාද වීම හා කුඩා පවුල් බිහිවීම. විවාහයන් ප්‍රමාද වීම හා කුඩා පවුල් බිහිවීම. මිනිස්සු කසාද බඳින්න පරක්කු වෙලා ඒ වගේම පවුල් වල සමාජිකයෝ අඩු. ළමයි ගොඩක් නැහැ හැම පවුලකම එක ළමයයි නැත්තම් දෙන්නයි. ඒක අලුත් ට්‍රෙන්ඩ් එකක් වෙනවා. ඉතින් ඒක ව්‍යාපාරිකයට බලපාන ට්‍රෙන්ඩ් එකක් නේ ප්‍රවණතාවයක් නේ. එතකොට ඒක බලපාලා තියෙනවා විශේෂයෙන්ම අධ්‍යාපනය සඳහා ඇති ඉල්ලුම, පරිගණක පාඨමාලා වල තියෙන ඉල්ලුම. අර ඉස්සර ළමයි ගොඩක් නේ පවුල් වල ඒකනේ ළමයි උගන්වන්න කියලා මහ ලොකු දෙයක් කරලා නැත්te ඉස්සර කාලේ. එක ළමෙක් දෙන්නෙක් හදාගෙන ඒ ළමයින්ට හොඳට උගන්වන්නනේ දැන් ඉන්න දෙමව්පියන්ගේ ටාගට් එක. ඉතින් ඒවට දෙන ඉල්ලුම වැඩි වෙනවා. පරිගණක පාඨමාලා වල දෙන ඉල්ලුම වැඩි වෙනවා. හරිද? ඊළඟට ව්‍යාපාර විසින් හරිත නිෂ්පාදනය කෙරෙහි පෙළඹීමට හේතු මොනවාද? දැන් ව්‍යාපාර අපිට පේනවා වර්තමානයේදී ගොඩාක් මේ හරිත නිෂ්පාදන වලට යොමු වීමක් තියෙනවා. ප්‍රවණතාවයක් තියෙනවා හරිත නිෂ්පාදන වලට යොමු වීම. අපෙන් අහනවා ඒ ඇයි කියන්නේ? එහෙම හරිත නිෂ්පාදන වලට ඇවිල්ලා තියෙන්නේ ඇයි කියන්නේ? ඔක උගන්වලා තියෙනවා. වර්තමානයේදී ව්‍යාපාර හරිත නිෂ්පාදන වලට යොමු වීමට හේතු මොනවාද හේතු? එකක් තමයි පාරිභෝගිකයන් හරිත නිෂ්පාදන ඉල්ලා සිටීම නිසා. ව්‍යාපාරිකයෝ හරිත නිෂ්පාදන වලට එන්න එක හේතුවක් තමයි පාරිභෝගිකයන් හරිත නිෂ්පාදන ඉල්ලා සිටීම නිසා. එක හේතුවක් ඒක. පාරිභෝගිකයන් හරිත නිෂ්පාදන ඉල්ලා සිටීම නිසා. අනික තමයි තරගකාරීත්වයට මුහුණ දීම සඳහා. තියෙන තරගයට මුහුණ දෙන්න හරිත නිෂ්පාදන බිහි කරනවා. තරගයෙන් ඉස්සරහට යන උපක්‍රමයක් විදිහට තියාගෙන ඉන්නවා. තරගකාරීත්වයට මුහුණ දීම සඳහා.
තව එකක් ජාතික හා ජාත්‍යන්තර බලපෑම් නිසා. 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 දැන් හැම තැනින්ම මේ පරිසර කතන්දරයට බලපෑම් වෙනවනේ. ඒ බලපෑම් වැඩිවීමත් එක්ක ව්‍යාපාරිකයෝ ඉකෝ ප්‍රොඩක්ට් හරිත නිෂ්පාදන වලට යන එකක් තියෙනවා. අනික පරිසරයේ පිළිබඳ ව්‍යාපාරිකයන් තුළ ඇති ධනාත්මක ආකල්ප ඒවත් බලපාලා තියෙනවා. පරිසරයේ පිළිබඳ ව්‍යාපාරිකයන් තුළ ඇති ධනාත්මක ආකල්ප. පරිසරයේ පිළිබඳ ව්‍යාපාරිකයන් තුළ ඇති ධනාත්මක ආකල්ප. ඊළඟට අහනවා ව්‍යාපාර ආචාර ධර්ම යනු මොනවාද? ආචාර ධර්ම කියලා කියන්නේ ව්‍යාපාර කරනකොට කළ යුතු දේ සහ නොකළ යුතු දේ කියන දෙක තෝරගෙන බේරගෙන වැඩ කරනවා නම් එතන ආචාර ධර්ම. හොඳ හා නරක පිළිබඳ අවබෝධයකින් කටයුතු කරගෙන යාම. එහෙම නැත්නම් කළ යුතු දේ සහ නොකළ යුතු දේ පිළිබඳ අවබෝධයකින් කටයුතු කරගෙන යාම. අපි කියනවා මොකක් කියලාද? ආචාර ධර්ම. ඒක කියන්නේ ව්‍යාපාර කටයුතු කරගෙන යාමේදී හොඳ සහ නරක පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කරගෙන යාම. හොඳ හා නරක පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කරගෙන යාම. ආචාර ධර්ම ලෙස හඳුන්වයි. ඊළඟට බලන්න ආචාර ධර්ම කියන එක අහන හැම වෙලාවකම මම කියලා දිනවා ගොඩාක් වෙලාවට අහනවා ඒ ආචාර ධර්ම අපි ලිඛිතව තියාගන්න ඕනේ. ඒ ලිඛිතව තියාගන්න එකටනේ අර කියන්නේ ආචාර ධර්ම සංග්‍රහය කියන පද්ධතිය කියන. එතකොට ආචාර ධර්ම කියන කොටසේ වෙන නෑනේ මතක තියාගන්න තරම් දෙයක්. ආචාර ධර්ම පිළිපැදීමේ වැදගත්කම් ටික තියෙනවා. ආචාර ධර්ම සංග්‍රහයක් සකස් කිරීමේදී සැලකිලිමත් යුතු සාධක ටික තියෙනවා. මේකෙන් කියන්නේ අපි බිස්නස් එකක් කරගෙන යනකොට මොනවද අපි කළ යුතු දේවල් මොනවද අපි නොකළ යුතු දේවල් කියලා වෙන් කරගෙන තෝරගෙන බිස්නස් එක කරගෙන යනවා කියන එක. එතකොට ගොඩක් ව්‍යාපාර ඒ තමන්ගේ ව්යාපාරයට අදාළව තමන්ගේ ශේෂ්ත්‍රයට අදාළව කළ යුතු දේවල් මොනවද නොකළ යුතු දේවල් මොනවද කියලා ලිඛිතව තියාගන්න. ඒකට එතකොට කියනවා ආචාර ධර්ම සංග්‍රහයක් කියලා. ඒ වගේ එකක් හදද්දී සැලකිලිමත් වෙන්න ඕනි මොන වගේ දේවල් ගැනද කියලා හයක් උගන්වලා තියෙනවා. බලන්න යුක්ත වල තියෙනවා ආචාර ධර්ම සංග්‍රහයක් සකස් කිරීමේදී සැලකිලිමත් යුතු කරුණු කියලා හයක්. අන්න ඒ ටික ලියුවනම් හරි. එකක් තමයි ව්‍යාපාරයේ ස්වභාවය. පේපර් වලම ගොඩක් ওই ප්‍රශ්න අපිට අහු වෙලා තියෙනවා. ව්‍යාපාර වල ස්වභාවය. ගනුදෙනු කරුවන් පිළිබඳ. ගනුදෙනු කරුවෝ පිළිබඳ. සේවකයන් පිළිබඳ. තරගකරුවන් පිළිබඳ. ප්‍රායෝගික බව. සමාජ සංස්කෘතිය පිළිබඳ. සංවිධාන සංස්කෘතිය පිළිබඳ. ඔගේ කාරණා හයක් විතර දීලා තියෙනවා. ඒවා ලියලා තියෙනවා නම් හරි. ඊළඟට අහනවා රජයේ විසින් ව්‍යාපාරිකයන්ට සපයන විනිමය පහසුකම් මොනවාද කියලා. රජයේ විසින් ව්‍යාපාරිකයන්ට සපයන විනිමය පහසුකම්. එකක් තමයි දේශීය මුදල් විදේශීය මුදල් බවට විදේශීය මුදල් දේශීය මුදල් බවට පරිවර්තනය කිරීමට අවස්ථාව ලබා දීම. හරි. දේශීය මුදල් විදේශීය මුදල් බවට විදේශීය මුදල් දේශීය මුදල් බවට පරිවර්තනය කිරීමට අවස්ථාව ලබා දීම. රුපියල් දීලා රට සල්ලි ගන්නත් පුළුවන් රට සල්ලි දීලා රුපියල් ගන්නත් පුළුවන්. මේක රජයෙන් අපිට දීපු විනිමය පහසුකම. තව එකක් තමයි සීමාවකින් තොරව විදේශ මුදල් මෙරටට ගෙනීමේ හැකියාව ලබා දීම. සීමාවකින් තොරව විදේශීය මුදල් මෙරටට ගෙනීමේ අවසර ලබා දීම. නම් ගෙනීමේ හැකියාව ලබා දීම. සීමාවකින් තොරව විදේශීය මුදල්
මෙරටට ගෙන ඒමේ අවස්ථාව ලබා දීම. ඔච්චර හරි පිටරට ගිහිල්ලා හම්බ කරගෙන මෙහෙට ගේන්න පුළුවන්. ඊළඟට අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් පවත්වාගෙන යාම. අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් පවත්වාගෙන යාම. අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් පවත්වාගෙන යාම. ඒ කියන්නේ අපිට ඕන නම් ලංකාවේ පිටරට මුදලින් ගිණුම් පවත්වාගෙන යන්න පුළුවන් රුපියල් වලින් නැතුව. ඒක විශේෂයෙන් වෙන රටවල් වල ඉන්න අපේ අය ඉන්නේ ඒගොල්ලන්ටයි ලංකාවට ඇවිල්ලා අඩුම මාස 6ක් යන්න කලින් මේ ගිණුමක් දාගන්න පුළුවන්. දැන් ඇමරිකාවේ ඉන්නවා නම් කවුරු හරි එහෙ තියෙන ඩොලර්නේ. ඒතකොට එයාට ඕන නම් පුළුවන් ලංකාවේ ඩොලර් වලින් ගිණුමක් පවත්වන්න යන්න. මොකද එයා ඉන්නේ ඇමරිකාවේ ඉන්නේ. එහෙම නැත්නම් ඇමරිකාවේ ඉඳලා ලංකාවට ඇවිල්ලා මාස 6ක් යන්න කලින් පටන් ගන්නවා. හරි ඒවා විනිමය පහසුකම්. තව එකක් විදේශ විනිමය මිලට ගැනීමට හා විකිණීමට පනවා තිබූ සීමා ලිහිල් කිරීම. විදේශ විනිමය මිලට ගැනීමට හා විකිණීමට පනවා තිබූ සීමා ලිහිල් කිරීම. පනවා තිබූ සීමා ලිහිල් කිරීම. ආයන් SLS ලාංඡන ක්‍රමයේ සිය නිෂ්පාදනය සඳහා ලබා ගැනීමට නිෂ්පාදකයෙක් විසින් සපුරාලිය යුතු මූලික අවශ්‍යතා මොනවාද? SLS ගන්න නම් යම්කිසි නිෂ්පාදකයෙක්ට ඒ සඳහා තිබිය යුතු සුදුසුකම් එහෙම නැත්නම් ඒකට සපුරන්න ඕනි අවශ්‍යතාවයන් මොනවාද කියලා අහනවා. එකක් තමයි නිවැරදි කළමනාකරණයක් තියෙන්න ඕනි SLS ගන්න. නිවැරදි කළමනාකරණයක් තිබීම. හොඳ තත්ත්ව පාලන ක්‍රමයක් තිබීම. හොඳ තත්ත්ව පාලන ක්‍රම තියෙනවා. හොඳ තත්ත්ව පාලන ක්‍රමයක් තිබීම. නිවැරදි පරීක්ෂණ ක්‍රම සහ උපකරණ තිබීම. නිවැරදි පරීක්ෂණ ක්‍රම සහ උපකරණ තිබීම. නිවැරදි පරීක්ෂණ ක්‍රම සහ උපකරණ තිබීම. හොඳ මිලදී ගැනීමේ ක්‍රමවේදයක් තිබීම. හොඳ මිලදී ගැනීමේ ක්‍රමවේදයක් තිබීම. තත්ත්ව පාලන වාර්තා පවත්වාගෙන යාම. තත්ත්ව පාලන වාර්තා පවත්වාගෙන යාම. තත්ත්ව පාලන වාර්තා පවත්වාගෙන යාම. අනුකූල නොවන භාණ්ඩ පාලනය කිරීම. අනුකූල නොවන භාණ්ඩ පාලනය කිරීම. අනුකූල නොවන භාණ්ඩ පාලනය කිරීම. හරි. ඊළඟට අපි එනවා දෙවෙනි ප්‍රශ්නෙට. ඒකේ පළවෙනි කොටසේ අයන්න බලන්න. ඔබ පරිභෝජනයටගත් එක්තරා නිෂ්පාදිතයක HACCP යනුවෙන් සඳහන් කර තිබුණි. HACCP සහතිකකරණයෙන් අදහස් වන්නේ කුමක්ද? එවන් සහතිකයක් හිමිවන්නේ කිනම් වර්ගයේ නිෂ්පාදිත සඳහාද? HACCP වලින් අදහස් කරන්නේ සෞඛ්‍යමය උදුරු පාලනය කරමින් ආහාර කටයුතු නිෂ්පාදන කටයුතු කරනවා කියන එක. ඒ වගේම HACCP අනිවාර්ය කරලා තියෙනවා මොන වගේ භාණ්ඩ වලටද? අපනයනය කරන මස් සහ මුහුදු මාළු සඳහා. අන්නේ කාරණා දෙක දන්නවනම් එතකොට ලකුණු ගත්ත හැකියි. ලියන්න HACCP සහතිකකරණයේ හිමිවන්නේ HACCP සහතිකකරණයේ හිමිවන්නේ HACCP සහතිකකරණයේ හිමිවන්නේ අදාළ නිෂ්පාදිත සෞඛ්‍යමය උවදුරු පාලනය කරමින් නිපද වූ බවට සෞඛ්‍යමය උවදුරු පාලනය කරමින් නිපද වූ බවට සහතික කිරීමටයි මෙරටට ආනයනය කරන මස් සහ මුහුදු මාළු සඳහා
මෙරටට ආනයනය කරන මස් සහ මුහුදු මාළු සඳහා මෙරටට ආනයනය කරන මස් සහ මුහුදු මාළු සඳහා මෙය අනිවාර්යයෙන් ලබාගත යුතුය. මෙය අනිවාර්යයෙන් ලබාගත යුතුය. මෙය අනිවාර්යයෙන් ලබාගත යුතුය. මස් සහ මුහුදු මාළු සඳහා මෙය අනිවාර්යයෙන් ලබාගත යුතුය. ආයන්න බලන්න. විදුලි බල්බයක් මිලදී ගැනීමට වෙළඳසැලකට ගිය ඔබට එහිදී දකින්නට ලැබුණේ එම විදුලි බල්බ වල ඇසුරුමේ තරු සලකුණු සටහන් කර ඇති අයුරු. එහිදී ඔබ බල්බයක් මිලදී ගන්නට සූදානම් වූ විට මුදලාලි කියා සිටියේ තරු ගණන වැඩි බල්බයක් මිලදී ගන්නා ලෙසයි. එලෙස තරු සංඛ්‍යාව වැඩි නිෂ්පාදිතයක් මිලදී ගැනීමේ වැදගත්කම කුමක්දයි පෙන්වා දෙන්න. අර ඉලෙක්ට්‍රික් බඩු ගන්නකොට ඒවා ඇසුරුමේ ගහලා තියෙනවනේ තරු. ඔය තරු වලට ඔකට කියන නම මොකද්ද? බල ශක්ති කාර්යක්ෂමතා ලේබල් එක. එතකොට තරු වැඩි එකක් ගන්න කියලානේ අපිට කියන්නේ. ඇයි ඒ තරු වැඩි එකක් ගන්න කියන්නේ? ඒ තරු සංඛ්‍යාව වැඩි වෙන්න එම උපකරණයේ බල ශක්ති පරිභෝජනය මොකද? කාර්යක්ෂමයි. ඒ කියන්නේ කරන්ට් එක පිච්චෙනව අඩුයි. තරු වැඩි නම්. ඒකනේ එක ගන්න කියන්නේ. ඒතර ලියන්න මෙහෙම තරු ලකුණින් අදහස් වන්නේ බල ශක්ති කාර්යක්ෂමතා ලේබලයයි. තරු ලකුණින් අදහස් වන්නේ බල ශක්ති කාර්යක්ෂමතා ලේබලයයි. තරු ලකුණින් අදහස් වන්නේ බල ශක්ති කාර්යක්ෂමතා ලේබලයයි. බල ශක්ති පරිභෝජනය අතින් කාර්යක්ෂම විදුලි උපකරණ සඳහා බල ශක්ති පරිභෝජනය අතින් කාර්යක්ෂම විදුලි උපකරණ සඳහා මෙම ලේබලය ලබා දෙයි. තරු ගණන වැඩිවීමෙන් ගම්‍ය වන්නේ එම බල්බයේ කාර්යක්ෂමතාවය ඉහළ බවයි. බල්බයේ නෙමෙයි එම උපකරණේ. බල්බයක්ද ගන්න කියන්නේ. එම බල්බයේ කාර්යක්ෂමතාවය ඉහළ බවයි. දෙකේ අයන්න බලන්න. උපුල් බේරුවල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ආරම්භ කර පවත්වාගෙන යයි. ඊට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් දෛනිකව පැමිණේ. ඊට සඳහන් වන උපුල්ගේ ව්‍යාපාරය කෙරේ ඇල්ම දැක්වීමට හේතු. එන ඇල්මැති පාර්ශව ලියන්න කියලා නෑ. ඇල්ම දැක්වීමට හේතු කියලා අහලා තියෙන ප්‍රශ්නේ සම්පූර්ණයි. ඔව් ඇල්මැති පාර්ශව ලියලා තමයි එතකොට ලියන්න වෙන්නේ. ඇල්ම දක්වන්න හේතු ලියන්න ඇල්මැති පාර්ශවය ලියන්න බෑ කොහොමද? දැන් මෙයා කරන්නේ සංචාරක හෝටලයක් හින්දා මෙයාගේ ව්‍යාපාරයට ප්‍රධාන වශයෙන් ඇල්මක් දක්වන පාර්ශවයක් තමයි සංචාරකයෝ. එහෙම නැත්නම් ගනුදෙනු කරුවන් කියන්නේ. ගනුදෙනු කරුවන් කියලා ලිව්වනම් වරහන් ඇස්සේ නිකන් සංචාරකයෝ කියලා දාන්න. එතකොටනේ අර නිකන් ප්‍රශ්නෙට අදාළ වෙන්නේ. ඒතකොට සංචාරකයෝ හැම වෙලේම මෙයාගේ ව්‍යාපාරයට ඇල්මක් දක්වන්නේ මොකටද? ගුණාත්මක සේවාවක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ප්‍රණීත ආහාර පාන ගුණාත්මක සේවා සාධාරණ විල. මේ වගේ දේවල් තමයි සංචාරකයෝ බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට තරගකාරී ව්‍යාපාරය. එහෙම නැත්නම් තරගකාරී සංචාරක හෝටල්. අනිවාර්යෙන් මේ කෙරෙහි අල්මක් දක්වනවනේ. මෙන්න මේ ගැන අවධානයෙන් ඉන්නවනේ. තරගකාරී සංචාරක හෝටල් මොකටද මේකට අල්මක් දක්වන්නේ? මෙම ආයතනයේ ලබා දෙන පහසුකම් දැන ගැනීම. ප්‍රශ්නට අදාළව ලියමු එතකොට හරි. මෙම ආයතනයේ ලබා දෙන පහසුකම් දැනගන්න. එක හොටෙල් එකක් අනිත් හොටෙල් එක ගැන හැම වෙලේම හොයනවා. ඒගොල්ලෝ මොනවද එන සංචාරකයන් දෙන පහසුකම් කියන්නේ? මොකද අපිට වඩා පහසුකම් දුන්නොත් එහෙම සංචාරකයෝ ඒවටම යනවනේ. එහෙනම් හැමෝම අනිත් තරගකරුවා දෙන්නේ මොනවද කියලා හොයනවා. සංචාරකයන් දෙන පහසුකම් දැන ගැනීමට මිල ගණන් දැන ගැනීම.
මිල ගණන් දැනගන්න. සංචාරක හෝටල් කිව්වහම එකින් එකට ලොකු මිල වෙනස්කම් නැහැනේ. පෙල් 200 300 500 වෙනස්කම් තිබ්බට ඔක්කොම එක ගණන් තමයි යන්නේ. මොකද නැත්නම් අපේ ගානේ වැඩි වුණොත් එහෙම ගෙලින්ම මිනිස්සු යනවා අනිත් එක. ඒ හින්දා තරගකරුවාගේ මිල ගැන හැම වෙලේම අනිත් තරගකරුවා හොයනවා. දෙකක් කිව්වා. තව ඉතින් ඇල්මැති පාර්ශ්ව ඕගොල්ලන්ට කිව්වා හැකි සැපයුම් කරු. ඇයි මේ හෝටලයට ආහාර අනම්මනම් අමුද්‍රව්‍ය සපයන කට්ටිය ඉන්නවා. මේකට සංචාරකයන්ව අරගෙන යන කට්ටිය ඉන්නවා. ගයිඩ්ලා. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ඒගොල්ලන්ගේ කමිෂන් එක ඒගොල්ලන්ට ඒකේ එන ගතවනාව ලැබෙයි කියන. රජය කොහොමත් මේකට බලන් ඉන්නවනේ නීති රීති පනවන්න ඕනේ සංචාරකයන් පැමිණීමට බදු අය කරගන්න. යට බලائیں. ඊළඟට පාරිභෝගිකයෙකුට තම පාරිභෝගික ආරක්ෂාව සලසාගත හැකි ආකාර මොනවාද? සාමාන්‍යයෙන් පාරිභෝගිකයෙක්ට තමන්ගේ ආරක්ෂාව සලස ගන්න පුළුවන් ආකාර. එකක් තමයි ස්වයං ආරක්ෂාව. ස්වයං ආරක්ෂාව. අනික තමයි පාරිභෝගික නීති රීති මගින් ලැබෙන ආරක්ෂාව. පාරිභෝගික නීති රීති මගින් ලැබෙන ආරක්ෂාව. අනිත් එක තමයි පාරිභෝගික සංවිධාන ඇති කර ගැනීම. පාරිභෝගික සංවිධාන ඇති කර ගැනීම. පාරිභෝගික සංවිධාන ඇති කර ගැනීම. අවුරුදු දෙකයිනේ ඇති. තුන්වෙනි එක. කේවල ස්වාමී ව්‍යාපාරයක් හා සොසඳීමේදී හවුල් ව්‍යාපාරයක දැකිය හැකි වෙනස්කම් හතරක් පැහැදිලි කරන්න. කේවල ස්වාමී ව්‍යාපාරයක් එක්ක බැලුවාම හවුල් ව්‍යාපාරයක වෙනස්කම්. එක වෙනසක් අපිට දෙන්න පුළුවන් අයිතිය පැත්තෙන්. එතකොට අයිතිය පැත්තෙන් අපිට කියන්න පුළුවන් කේවල ස්වාමී ව්‍යාපාරයක එහෙම නැත්නම් කොහොමද ඉල්ලලා තින්නේ? වෙනෙන් වශයෙන් පැහැදිලි කරන්න කියලානේ. එතකොට වගුවක් දාලා ලියන්නත් පුළුවන්. එතකොට නිකන් නම් කිරීමක් වෙනවා. පැහැදිලි කරන්න තියෙන හින්දා වෙනම ලියමු කියන්න. අයිතිය අනුව කේවල ස්වාමී ව්‍යාපාරයක් අනිපුද්ගලයෙක්ට අයිති වූද අයිතිය අනුව කේවල ස්වාමී ව්‍යාපාර අනිපුද්ගලයෙක්ට අයිති වූද හවුල් ව්‍යාපාරවල හවුල්කරුවන්ට අයිතිය හිමි වේ. කේවල ස්වාමී ව්‍යාපාර අනිපුද්ගලයෙක්ට අයිති වන අතර හවුල් ව්‍යාපාර හවුල්කරුවන්ට අයිති වේ කියලා වරාංගශ දාන්න අවමේ 2යි උපරිමේ 20යි කියන. දැන් දන්නවා කියලා පෙන්නන්න එපේ. අවමේ 2යි උපරිමේ 20යි. ලාභ එහෙම තමයි කේවල ස්වාමී ව්‍යාපාරවල ලාභ තනියම මුක්ති විඳින අතර හවුල් ව්‍යාපාරවල හවුල්කරුවන් අතර බෙදීයයි. කේවල ස්වාමී ව්‍යාපාරවල ලාභ තනියම මුක්ති විඳින අතර හවුල් ව්‍යාපාරවල බෙදීයයි. බෙදිලා යන්නේ. ඊළඟ කේවල ස්වාමී ව්‍යාපාරවල ස්වාධීන තීරණ දැකිය හැකි අතර කේවල ස්වාමී ව්‍යාපාරවල ස්වාධීන තීරණ දැකිය හැකි අතර හවුල් ව්‍යාපාරවල සාමූහික තීරණ දැකිය හැකියි. කේවල ස්වාමී ව්‍යාපාරවල ස්වාධීන තීරණ ගන්න අතර හවුල් ව්‍යාපාරවල සාමූහික තීරණ ගනී. සාමූහික තීරණ ගනී. හවුල් ව්‍යාපාරවල සාමූහික තීරණ ගනී. ඊළඟ කේවල ස්වාමී ව්‍යාපාරවල ප්‍රාග්ධනය තනිව යොදන අතර කේවල ස්වාමී ව්‍යාපාරවල ප්‍රාග්ධනය තනිව යොදන අතර හවුල් ව්‍යාපාරවල සාමූහිකව යොදයි. හවුල් ව්‍යාපාරවල සාමූහිකව යොදයි. හවුල් ව්‍යාපාරවල සාමූහිකව යොදයි. සාමූහිකව යොදයි. ඊළඟට පෙරේරා මහතා දක්ෂ බලපුරුදු මුද්‍රණ මැෂින් ක්‍රියා කරවන්නේකි.
ඔහුට මුද්‍රණාලයක් ආරම්භ කිරීමට අවශ්‍ය තිබේ. නමුත් ඒ සඳහා අවශ්‍ය ප්‍රාග්ධනයක් ඔහුට නොමැති නිසා ඔහුගේ නිවස ආසන්නයේ කඩකාම්බරයක් හිමි ඔහුගේ හිතවතෙක් වූ පෞද්ගලික ආයතනයක සේවය කළ කළමනාකරුවෙක් වූ සිල්වා මහතා සතුව සැලකිය යුතු මුදලක් පවතී. ඉහත විස්තරයට අනුව පෙරේරා මහතාට ඔහුගේ හිතවතා සමග ව්‍යාපාරයක් ආරම්භ කිරීමටගත් තීරණයෙන් අත්විය හැකි හිතකර සහ අහිතකර ප්‍රතිඵල දෙක බැගින් ලියන්න. එන ලොකු පල් හැල්ලක් කිව්වට අවසානයේ මේකෙන් අපිට ගන්න තියෙන සාරය තමයි මේ දෙන්නත් එක්ක අවුල් ව්‍යාපාරයක් කරලා තියෙන්නේ. මේ දෙන්නත් එක්ක අවුල් ව්‍යාපාරයක් කරන්න යනවා. ඉතින් එතකොට පෙරේරා මහතාට අර අනිත් එක්කෙනත් එක්ක එකතු වෙන එකෙන් අත්වන හිතකර ප්‍රතිඵලයි අහිතකර ප්‍රතිඵලයි දෙක ගානේ ලියන්න. ඉතින් අවුල් ව්‍යාපාරවල හිතකර සහ අහිතකර ප්‍රතිඵල තමයි ඉල්ලන්නේ. අර ඒක අමුවෙන් අහන්නේ නැහැ අවුල් ව්‍යාපාරවල වාසිය ලියන්න කියලා. මේ වගේ පොඩ්ඩක් කරකවලා දෙනවා ඉතින්. ඒතර බය නැතුව හරියට ප්‍රශ්නේ කියවුවනම් උත්තරේ ගොඩනගා ගන්න පුළුවන්. අනිත් එක තමයි මේ වගේ නංගන් දීලා අහන ප්‍රශ්න තියෙන්නේ. ඒ වෑදී පුතේ උත්තරේ ලියනකොට ඔයා ටියුට් එකේ ඉගෙන ගත්ත ඒවාම අමුවෙන් ලියලා ඉන්න එපා. ඒ නංගන් දීලා තියෙන්නේ පොඩ්ඩක් ප්‍රශ්නෙට අදාළ කරගන්න ඔයාගේ උත්තරේ. ඒතර එකක් දැන් අපිට මෙතන ලියුව හැකි දැන් අවුල් ව්‍යාපාරයක වාසියක් හැටියට ගත්ත හැකිනේ. මේක හවුල් ව්‍යාපාරයක් වෙන්නේ මොන වගේ තත්වයක තිබිලාද? දෙන්නත් එක්ක එකතු වෙලා හවුලක් පටන් ගන්නව නෙවෙයි. එහෙම නෙවෙයිනේ. තිබිලා තියෙනවනේ යාට එකක්. අනේ මුද්‍රාලයක් ආරම්භ කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. එයාට සල්ලි නැහැ. ළඟ ඉන්න හිතවතාට සල්ලි තියෙනවා. ඒතර අපිට ඒකේ වාසියක් හැටියට ගත්ත හැකි සිල්වා මහතා ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීමෙන් සිල්වා මහතා ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීමෙන් පෙරේරාට ප්‍රාග්ධන දුෂ්කරතාවයට විසඳුමක් ලැබීම. පෙරේරාට ප්‍රාග්ධන දුෂ්කරතාවයට විසඳුමක් ලැබීම. ප්‍රාග්ධන දුෂ්කරතාවයට විසඳුමක් ලැබීම. ප්‍රාග්ධන දුෂ්කරතාවයට විසඳුමක් ලැබීම. හරිනේ. අනිත් එක තව වාසියක් හැටියට ගත්ත හැකි කාර්යකාරයාගේ කළමනාකරන දක්ෂතාවය. කියන්නේ සිල්වා මහතා සතු කළමනාකරන හැකියාව ව්‍යාපාරයට යොදාගත හැකි වීම. සිල්වා මහතා සතු කළමනාකරන හැකියාව ව්‍යාපාරයට යොදාගත හැකි වීම. සිල්වා මහතා සතු කළමනාකරන හැකියාව ව්‍යාපාරයට යොදාගත හැකි වීම. ව්‍යාපාරයට යොදාගත හැකි වීම. අවාසි දෙක තනිව භුක්ති විඳීමට තිබූ ලාභය සිල්වා මහතා සමග බෙදී යාම. තනිව භුක්ති විඳීමට තිබූ ලාභය සිල්වා මහතා සමග බෙදී යාම. තනියෙන් ගන්න තිබ්බ එක දැන් බෙදිලා යනවා. අනික තමයි තීරණ ගැනීමේදී ගැටලු ඇතිවීම. දෙන්නෙක් එක්ක තීරණ ගන්න ගියාම කොහොමත් අර තනියෙන් තීරණ ගත්තා වගේම නෙමෙයි. හරි. ඊළඟට අහන්නේ මොකද්ද? සමුපකාර සමිතිය ක්‍රියාපදිංචි කිරීම සඳහා සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයා ඉදිරිපත් කළ යුතු ලියවිලි මොනවාද? ලියවිලි 6ක් උගන්වලා තියෙනවා. සමුපකාරය ක්‍රියාපදිංචි කිරීමේදී ඉදිරිපත් කළ යුතු ලියවිලි. ඒවා ඉතින් ටියුට් වල තියරි ටියුට් එකෙත් ඇති, රිවිෂන් එකෙත් ඇති. ඔය ලියවිලි 6. මේ 6 ලියලා තියෙනවා. මොනවාද? මම ටක් ගාලා ඕනනම් කියන්න ලියාපදිංචි කිරීමේ ආයුධ පත්‍රය. ඒවා මේ දැන් ලියාගෙන යන්න එපා අසාලෙවිම ලියන්න වගේ. ඒවා තියරි ප්‍රශ්නේ. ලියාපදිංචි කිරීමේ ආයුධ පත්‍රය, අතුරු ව්‍යවස්ථාවේ පිටපත් 2ක්, ලියාපදිංචි කිරීමේ යෝජනාව ඇතුළත් රැස්වීම් වාර්තාව, ඊළඟට
සමිතියේ ආර්ථික යෝග්‍යතාවය පිළිබඳ වාර්තාව, ඊළඟට සියලුම සමාජිකයන් සමාජික මුදල් ගෙවූ බවට ප්‍රකාශය, ඊළඟට මාර්ග සිතියම. හරි. ඒවා ටියුබ් බලලා හරි කමන්නේ පාඩම් කරලා හරි කමන්නේ තනියෙන් ලියන්න. ඒතකොට ටිකක් හරි මතක හිටිනවා. මම කියවද්දි ලියා ගන්න එපා. ලියලා වැඩක් නැහැ. කී පාරක් නම් ලියන්නේ නැද්ද? තීර ටියුබ් එකෙත් ඔය ටික ලිව්වා. මම කිව්වා ඔයා ලිව්වා. රිවිෂන් එකෙත් ඒ වැඩේම කරා. ඒත් ලියවිලි 6 මතක නැත්තම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක මුල පාඩම් අනිත් එක. ඊළඟට ආයන් සමන්ත වසර 5කට ආසන්න කාලයක් තිස්සේ තමන්ගේම ව්‍යාපාරයක් සාර්ථකව පවත්වාගෙන ගිය අයගේ තම ව්‍යාපාරයට සාරංගව සම්බන්ධ කර ගැනීමට සමන්තට අවශ්‍ය වී තිබුණි. එදී සාරංග පවසා සිටියේ ඔහු ව්‍යාපාරයට එක්වන්නේ එකී ව්‍යාපාරයට අඛණ්ඩ පැවැත්ම, නෛතික පුද්ගලභාවය, සීමිත වගකීම පමණක් නොව ප්‍රසිද්ධියේ කොටස් නිකුත් කර විශාල ප්‍රාර්ථනයක් රැස් කර ගැනීමටද හැකි වූහොත් පමණක් බවයි. මේ සමන්තට වුවමනා වෙලා තියෙනවා සාරංගව ව්‍යාපාරයකට සම්බන්ධ කරගන්න. හැබැයි සාරංග කියනවලු ව්‍යාපාරයක් නම් මට කරන්න ඕනි. හැබැයි ඒ කරන ව්‍යාපාරයට මෙන්න මේ ටික තියෙන්න ඕනි කියන. අඛණ්ඩ පැවැත්ම තියෙන්න ඕනි කියනවලු, නෛතික පුද්ගලභාවයක් තියෙන්න ඕනි කියනවලු, සීමිත වගකීමක් තියෙන්න ඕනි කියනවලු, ප්‍රසිද්ධියේ කොටස් නිකුත් කරන්නත් ඕනිලු. සමන්තට හා සාරංගට ඔවුන්ගේ ව්‍යාපාරය සඳහා වඩාත් යෝග්‍ය වන්නේ කවර ව්‍යාපාර සංවිධාන වර්ගයක්ද? ඔබේ පිළිතුරට හේතු දක්වන්න. මේ කියලා තියෙන විස්තරය අනුව අපිට පේනවා මේගොල්ලන්ට ගැලපෙන්නේ මොන විදිහේ වර්ගයේ ව්‍යාපාරයක්ද? අපි ව්‍යාපාර සංවිධාන වර්ග වල කතා කරපු විදිහට සීමා සහිත පොදු සමාගමක් තමයි ගැලපෙන්නේ. ඇයි? කොටස් නිකුත් කරන්නත් ඕනි කියනවනේ. ගැලපෙන්නේ සීමා සහිත පොදු සමාගම. සීමා සහිත පොදු සමාගම. හේතු අහන්නද? හේතු. ඔය කරුණු දක්වමින් තහවුරු කරගන්න. ඇයි ඔයා කියන්නේ මේගොල්ලන්ට ගැලපෙන්නේ පොදු සමාගමක් කියලා? ඒ තහවුරු කරන්න කියන එක තමයි ඉතුරු ලකුණ දෙන්නේ. ඒ තහවුරු කරන්න කියන්නේ පුතේ දැන් ඔය උත්තරේ ඕනනම් කොපි කරලා ලියන්න පුළුවන්. බලාගෙන හරි කායින් හරි අහගෙන හරි ළඟින් එකකින්. දැන් ඔයාට දැන් මෙතන එතකොට අහනවා කීයද මේ දෙකේ 4 ආයන්නට මොකද්ද? දෙකේ 4 ආයන් නැත්නම් කොයින් හරි බලා ගන්නවා ෂේප් එක. එතකොට ඔන්න සීමා සහිත පොදු සමාගම කියලා තියෙනවා. ඔයා ඒකට රස ගාලා ලියුවා. ඔයා දන්නේ නැනේ ඇයි ඔයා එහෙම කිව්වේ? ඇයි පොදු සමාගම් තමයි මේ දෙන්නට ගැලපෙන්නේ කියලා ඔයා කිව්වේ මොකක් අනුවද? එකක් තමයි මේගොල්ලන්ට අඛණ්ඩ පැවැත්මකුත් ඕනෙලු, නෛතික පුද්ගලභාවයක් තියෙන්නත් ඕනෙලු, සීමිත වගකීමක් ඕනෙලු. ඒ තුනම තියෙන්නේ සීමා සහිත සමාගම් කියන ගොඩේ. ඒ වගේම මේ සාරංගට වුණා වෙලා තියෙනවලු ප්‍රසිද්ධියේ කොටස් විකුණන්න. ඒ සමාගම් ගොඩේ ප්‍රසිද්ධියේ කොටස් විකුණන්න පුළුවන් අය කවුද ඉන්නේ? සීමා සහිත පොදු සමාගම. පෞද්ගලික සමාගම් වල ප්‍රසිද්ධිය කොටස් විකුණන්න බෑනේ. එන්නේ ඒ කතාව ලියලා තියෙන්න ඕනේ. ලියන්න ඕනේ මෙහෙම නෛතික පුද්ගලභාවය, සීමිත වගකීම, නෛතික පුද්ගලභාවයේ සීමිත වගකීම, අඛණ්ඩ පැවැත්ම, අඛණ්ඩ පැවැත්ම තිබිය යුතු නිසා මෙන්ම ප්‍රසිද්ධියේ කොටස් නිකුත් කර ගැනීමටද අවශ්‍ය නිසා, ප්‍රසිද්ධියේ කොටස් නිකුත් කිරීමටද අවශ්‍ය නිසා සීමා සහිත පොදු සමාගම් ක්‍රමය
ගැළපේ යෝග්‍ය වේ. එහෙම නැත්නම් 5 වරලත් ව්‍යාපාර වර්ග 3 නිදසුන් සහිතව පැහැදිලි කරන්න. ඒක නම් ලේසි. මොනවාද වරලත් ව්‍යාපාර වර්ග 3? අපි වරලත් හිමියාගේ භාණ්ඩ පුතේ සල්ලි දීලා අරගෙන වෙනම විකුණනවා නම් ඒක මොකද්ද? සල්ලි දීලා අරන් විකුණනවා නම් නිෂ්පාදිත වරලත් ව්‍යාපාර. ඒතකොට ඉතින් ඒක පැහැදිලි කරන්න ඕන උදාහරණත් එක්ක. වරලත් හිමියාගේ භාණ්ඩ මිලටගෙන නැවත විකිණීමට අවසර ලැබෙන ව්‍යාපාර නිෂ්පාදිත වරලත් ව්‍යාපාර වේ. උදාහරණ තමයි කණිජ තෙල් අලෙවිසැල්. වාටි උට්ටල අමු ওই විදිහටම දීලා තියෙනවා. ඊළඟට නිෂ්පාදන වරලත් ව්‍යාපාර මොකද්ද? වරලත් හිමියාගේ ක්‍රමයේ යටතේ භාණ්ඩ නිපදවා බෙදා හැරීම. වරලත් හිමියාගේ ක්‍රමයේ යටතේ භාණ්ඩ නිපදවා බෙදා හැරීමට අවසර ලැබෙන ව්‍යාපාර නිෂ්පාදන වරලත් ව්‍යාපාර. එතන බහුජාතික සමාගම් අනේ නිෂ්පාදිත වරලත් ව්‍යාපාර විතරනේ කිව්වේ. නිෂ්පාදන එක මොකද කරන්නේ? වරලත් හිමියාගේ වෙළඳ ලකුණ යටතේ භාණ්ඩ නිපදවා බෙදා හැරීමට අවසර ලැබේ නම් එය නිෂ්පාදන වරලත් ව්‍යාපාරය. වරලත් හිමියාගේ වෙළඳ ලකුණ යටතේ භාණ්ඩ නිපදවා බෙදා හැරීමට අවසර ලැබේ නම් එය නිෂ්පාදන වරලත් ව්‍යාපාරයකි. උදාහරණ කොකාකෝලා පෙප්සි කෝලා ඒවා. ඊළඟට තමයි ව්‍යාපාර ක්‍රමයේ සඳහා වූ වරලත් ව්‍යාපාර කියන්නේ. ඒ කියන්නේ වරලත් හිමියාගේ ක්‍රමයේ යටතේම ව්‍යාපාර කිරීමට අවසර ලබා දීම. වරලත් හිමියාගේ ක්‍රමයේ යටතේම ව්‍යාපාර කිරීමට අවසර ලබා දීම. ඊට බහුජාතික සමාගම් කියන්නේ මොනවද නැහැ. හරි. උදාහරණ තමයි KFC Pizza Hut වගේ ඒවා. බහුජාතික සමාගම් කියන්නේ මොනවද? මොනවද බහුජාතික සමාගම් කියන්නේ? බහුජාතික සමාගම් කියන්නේ මොනවද? රටවල් ගණනාවක ව්‍යාපාර කටයුතු කරන සමාගම් බහුජාතික සමාගම් වේ. රටවල් ගණනාවක ව්‍යාපාර කටයුතු කරන සමාගම් බහුජාතික සමාගම් වේ. ඊළඟ එක තුන්වෙනි ප්‍රශ්නේ. ශ්‍රී ලංකාවේ කාන්තාවන් ව්‍යාපාර කටයුතු වලට සහභාගී වීම වර්තමාන ප්‍රවණතාවයකි. ශ්‍රී ලංකාවේ කාන්තාවේ සහායකත්වයේ ඉහළ යාමට බලපෑ හේතු 4ක් ලියන්න. මේවා ව්‍යවසායකත්වයේ කොටසදී කියලා දුන්නේ. ලංකාවේ අපිට පේන්න තියෙනවා කාන්තාවෝ බිස්නස් කරන එක ව්‍යවසායකයෝ වෙන එක වැඩි වෙලා තියෙනවා. ඒක ඉහළ යන්න හේතු මොනවාද කියලා අහන්න. මම ඕක ව්‍යවසායකත්වයේ පාඩම රිවිෂන් එකේ කරද්දී hard work tube එකකින් කරා. ඒ ප්‍රශ්නේ එකේ තිබ්බා. මොනවද බලන්න ඔයාලා ලියලා තියෙන්නේ එතකොට? එකක් තමයි ජීවන වියදම ඉහළ යාම. කාන්තා ව්‍යවසායකත්වයේ වැඩි වෙන්න හේතුවක්. ජීවන වියදම ඉහළ යාම. අනික තමයි කාන්තා අධ්‍යාපනය ඉහළ යාම. ජීවන වියදම ඉහළ යාම ඊළඟ කාන්තා අධ්‍යාපනය ඉහළ යාම. කාන්තා අධ්‍යාපනය ඉහළ යාම. තව හේතුවක් තමයි අර පිරිමැස්ම කෙරෙහි ඇති වැඩි නැඹුරුතාවය. අර පිරිමැස්ම කෙරෙහි ඇති වැඩි නැඹුරුතාවය.
අනික තමයි කාන්තාවන් පිළිබඳව තිබූ සමාජ ආකල්ප වෙනස් වීම. කාන්තාවන් පිළිබඳ තිබූ සමාජ ආකල්ප වෙනස් වීම. කාන්තාවන් පිළිබඳව තිබූ සමාජ ආකල්ප වෙනස් වීම. හරිනේ. හරි. ඊළඟට කාන්තාවේ සහායකත්වයේ මුහුණ පාන අභියෝගත් අහනවා ඒක. කාන්තාවේ සහාය ගැන තියෙන අභියෝග එකක් කියලා දුන්නා එතනම. එකක් තමයි කාන්තාවේ සහාය ගැන තියෙන ප්‍රශ්න. පවුලේ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කිරීමට සිදුවීම. පවුලේ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කිරීමට සිදුවීම. නිවසේ කටයුතු වෙනුවෙන් එහෙම නැත්තම්. අනික සමාජය තුළ කාන්තාවන්ට පූර්ණ නිදහසක් නොවීම. සමාජය තුළ කාන්තාවන්ට පූර්ණ නිදහසක් නොවීම. කාන්තාවන්ට පූර්ණ නිදහසක් නොවීම. එකක් තමයි පහසුකම් සපයන ආයතනවල අඩු පිළිගැනීම. 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 ඊළඟට අහනවා දෙක නවෝත්පාදන කළ හැකි ආකාර මොනවාද? නවෝත්පාදන යටතට මම කියවනේ අලුතෙන්ම හදන දේවල් නෙවෙයි. තව ඊට ඇතුළත් වෙන දේවල් කියලා ඒත් ඒ සහායකත්වයේ පාඩමේදී කියලා දුන්නා. නවෝත්පාදන යන්නට අයත් වෙන දේ කියලා. අලුත්ම නිෂ්පාදිතයක් නම් ඒකත් නවෝත්පාදනයක් තමයි. ඊට අමතරව පුතේ තව තිබ්බනේ මොනවාද? නව නිෂ්පාදන ක්‍රියාවලි, නව අමුද්‍රව්‍ය, නව වෙළඳපොළවල්, නව යන්ත්‍ර, නව හැඩයක් ඒවා ලියන්නේ. නවෝත්පාදන කර හැකි ක්‍රම, නව නිෂ්පාදන ක්‍රමයක් හඳුන්වා දීම, නව නිෂ්පාදිතයක් හඳුන්වා දීම. මෙතන දෙකයි. නව නිෂ්පාදිතයක් හඳුන්වා දීම, නව නිෂ්පාදන ක්‍රමයක් හඳුන්වා දීම, නව සංවිධාන ක්‍රමයක් හඳුන්වා දීම. බිස්නස් කරන්න අලුත් විදිහක්. නව සංවිධාන ක්‍රමයක් හඳුන්වා දීම. පවත්නා භාණ්ඩයක හැඩය හෝ ගුණත්වය වෙනස් කිරීම. පවත්නා භාණ්ඩයක හැඩය හෝ ගුණත්වය වෙනස් කිරීම. නව අංග ලක්ෂණ එක් කිරීම. අලුත් කෑලි හයි කරනවා. නව අංග ලක්ෂණ එක් කිරීම. නව මෝස්තර හඳුන්වා දීම. නව මෝස්තර හඳුන්වා දීම. නව ඇසුරුමක් හඳුන්වා දීම. නව ඇසුරුමක් හඳුන්වා දීම. නව සන්නමක් යෙදීම. නව සන්නමක් යෙදීම. ඔයන් හතරක් ලියලා නම් හරි. ඊළඟට මොකක්ද අහන්නේ? පේසායකත්වයේ සාර්ථක වීම සඳහා අත්‍යවශ්‍යම තිබිය යුතු සාධක විස්තර කරන්න. පේසායකයෙක්ට තමන්ගේ ව්‍යාපාරය සාර්ථක කරගන්න නම් මොනවද අහනවා තියෙන්නේ? එකක් තමයි තමා පිළිබඳ හොඳ අවබෝධයක් තිබීම. බිස්නස් එකක් කරලා දියුණු වෙන්න නම් ප්‍රධාන වශයෙන් ඔන්නෝම තියෙනවා. තමා පිළිබඳ හොඳ අවබෝධයක් තිබීම. අපි බිස්නස් එකක් කරලා දියුණු වෙන්න නම් අපි ගැන දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් අපිට පුළුවන් මොනවද බැරි මොනවද? මේ දේවල් ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. අනික තමයි ළඟා කර ගැනීමට හැකි අදහසක් තිබීම. ළඟා කරගත හැකි අදහසක් තිබීම. අයිඩියා තියෙන්න. අයිඩියා නැති මිනිසුන්ට බිස්නස් කරන්න බෑ. ළඟා කර ගැනීමට හැකි අදහස් තිබීම. ව්‍යාපාර අවස්ථා තිබීම. අපේ අයිඩියාවට chance එකක් තියෙන්නත් ඕනේ. අවස්ථාවක් අපි හොයාගන්න ඕනේ නේද? ව්‍යාපාර අවස්ථා තිබීම.
සම්පත් තිබීම සම්පත් තිබීම සම්පත් තිබීම මනා කළමනාකරණයක් තිබීම මනා කළමනාකරණයක් තිබීම මනා කළමනාකරණයක් තිබීම ඊළඟට ව්‍යවසායකයන්ගේ හිගකම ශ්‍රී ලංකාවේ ව්‍යාපාර වර්ධනයට බාධාවක් වී ඇත අදහස් දක්වන්න ලංකාවේ ව්‍යාපාර දියුණු වෙන්න ගොඩක් බලපාලා තියෙනවලු මේ ව්‍යවසායකයෝ හිග එක ව්‍යවසායකයෝ අඩුයි ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න අන්න ඒ වගේම ඉතින් ටිකක් උත්තරේ ඔයා විසින් නිර්මාණය කරලා ලියන්න ඕනේ. එතකොට දැන් ලංකාවේ ව්‍යාපාරවල දියුණුවක් නැත්තේ ව්‍යවසායකයෝ හිග හින්දා කියලානේ කියන්නේ. ඉතින් එතකොට ව්‍යාපාරවල දියුණුවට ව්‍යවසායකත්වයේ බලපාන විදිහ අපි පෙන්නනවා. එතකොට ලියන්න මෙහෙම ඕනෑම රටක ව්‍යාපාර සංවර්ධනයට ව්‍යවසායකත්වයේ වැදගත් වෙයි. ඕනෑම රටක ව්‍යාපාර සංවර්ධනයට ව්‍යවසායකත්වයේ වැදගත් වෙයි. ව්‍යවසායකත්වයේ වැදගත් වෙයි. ව්‍යාපාර අවස්ථා හඳුනාගෙන නව නිෂ්පාදන හඳුන්වා දීම. ව්‍යවසායකයන්ට නියම කරන්න පුළුවන්. නව නිෂ්පාදන හඳුන්වා දීම. ව්‍යවසායකත්වයේ මගින් සිදුවේ. ව්‍යවසායකත්වයේ මගින් සිදුවේ. එවැනි ව්‍යවසායකයන් බහුල වන විට ව්‍යාපාර කටයුතුද වර්ධනය වේ. සුළු පරිමාණයෙන් අරඹන බොහෝ ව්‍යාපාර මහා පරිමාණ වී ඇත්තේ ව්‍යවසායකත්වයේ නිසාය. මෙවැනි ව්‍යවසායකයින් ලංකාවේ හිගවීම නිසා ආර්ථික වර්ධනය මන්දගාමී වී ඇත. හරි. ආර්ථික සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකාවට කුඩා පරිමාණ ව්‍යාපාර වැදගත් වන්නේ ඇයි? හේතු හතරක් කියන්න. ඕවා නම් ඉතින් කී තැනක ලියලා ඇද්ද? ආර්ථිකයේ දියුණු වෙන්න ආර්ථික වර්ධනයකට කුඩා ව්‍යාපාර මොකටද කියන එක. ඒක අපි එක එක මාතෘකාවලින් දෙන්නේ. රටක ආර්ථික සංවර්ධනයට කුඩා ව්‍යාපාරවල දායකත්වය. නැත්නම් කුඩා ව්‍යාපාර නිසා ආර්ථිකයට සිදුවන වාසි වැදගත්කම්. ඔය එක එක විදිහට අහන්න පුළුවන්. ඒතකොට ඉතින් රැකියා අවස්ථා උදා වීම දේශීය සම්පත් භාවිතයේ වැඩිවීම රැකියා අවස්ථා උදා වීම දේශීය සම්පත් භාවිතයේ වැඩිවීම තරඟකාරීත්වය වර්ධනය කරගත හැකි වීම නාගරීකරණය අඩු කරගත හැකි වීම
නාගරිකීකරණය අඩු කරගත හැකි වීම, ග්‍රාමීය ආර්ථිකයේ දියුණු වීම, ග්‍රාමීය ආර්ථිකයේ දියුණු වීම, ග්‍රාමීය ආර්ථිකයේ දියුණු වීම. හරි. ඊට මොකක්ද අහන්නේ? උද්දමනයන කුමක්ද උද්දමනයට බලපාන හේතු පහදන්න. ඕනනම් දැන් BS වල එච්චරම තදට අහන්නේ නැහැ. උද්දමනය කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්න එක වැදගත්. අර උද්දමනයට හේතු එහෙම දැන් එච්චරම ඕනේ නැහැ. උද්දමනය කියන්නේ රටක සාමාන්‍ය පොදු මිල මට්ටම ඉහළ යාමනේ. ඒතකොට ලියන රටක සාමාන්‍ය මිල මට්ටම දිගින් දිගටම අඛණ්ඩව ඉහළ යාම උද්දමනය ලෙස හඳුන්වයි. රටක සාමාන්‍ය මිල මට්ටම දිගින් දිගටම අඛණ්ඩව ඉහළ යාම. දිගින් දිගටම අඛණ්ඩව ඉහළ යාම උද්දමනය ලෙස හඳුන්වයි. දිගින් දිගටම අඛණ්ඩව ඉහළ යාම උද්දමනය ලෙස හඳුන්වයි. උද්දමනය ලෙස හඳුන්වයි. උද්දමනයට ප්‍රධාන හේතු උද්දමනයට ප්‍රධාන හේතු ඒ හේතු තුන එච්චර ඕනේ නැහැ ඔයගොල්ලන්ට ඉකෝන් වලට තමයි ඕනේ වෙන්නේ දැන්. උද්දමනයට හේතු කියලා එකක් තමයි ඉල්ලුම වැඩි වීම. මිනිස්සුගේ ඉල්ලුම වැඩි වීම. එතකොට බඩු මිල නිකම්ම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වීම, නිෂ්පාදන පිරිවැය වැඩි වීම. නිෂ්පාදන පිරිවැය වැඩි වෙනකොට ඉතින් බඩු මිල කොහොමත් වැඩි වෙනවා. දැන් තෙල් ගණන් ගියාම ඒවැ ප්‍රවාහන පිරිවැය නම් වැඩි වෙලා නිෂ්පාදන පිරිවැය වැඩි වෙනවනේ. එතකොට ඔක්කොම බඩු වල මිල ඉහළ යන්නේ ඒකනේ. අනික ව්‍යුහාත්මක වෙනස්කම්. කියන්නේ රටේ මුදල් සැපයුම නම් වෙනස් වෙනකොට කොහොමත් මිල මට්ටම් ඉහළ යන්න පුළුවන්. ව්‍යුහාත්මක වෙනස්කම්. ව්‍යුහාත්මක වෙනස්කම්. හරි. ඊළඟට අහනවා වාණිජ බැංකුවක මූලික කාර්යයන් මොනවාද? වාණිජ බැංකුවල මූලික කාර්යයන් ගැන අපි මුදල් පාඩමේදී කතා කරානේ ඔවා. වාණිජ බැංකුවක ප්‍රධානතම සේවාවන් දෙක මොනවාද? තැන්පතු ආශ්‍රිත සේවා, ණය ආශ්‍රිත සේවා. ඒක කාර්යයන් කරලා ලියනකොට ලියන්නේ ඉතින් තැන්පතු පවත්වාගෙන යාම, ණය ලබා දීම. ප්‍රධානම දෙක ඒ දෙකනේ. තැන්පතු පවත්වාගෙන යාම කියන තැන වරහන් ඇස්සේ දාන්න. ඉල්ලුම්, ඉතුරුම්, ස්ථාවර කියන. ඉල්ලුම් තැන්පතු, ඉතුරුම් තැන්පතු, ස්ථාවර තැන්පතු කියලා තුනක් තියෙනවානේ. ණය සැපයීම කියන තැනදී ව්‍යාපාරික ණය, පාරිභෝගික ණය එහෙම ගත්තා. ඊට අමතරව ඉතින් වාණිජ බැංකුවල කරගෙන යන තව කාර්යයන් ටිකක් ඔතන ලියන්න ලකුණු දෙකක් නේ. අපිට කිව්වේ හැකි සුරක්ෂිතාගාර පහසුකම්, නියෝජිත සේවා, සුරක්ෂිතාගාර පහසුකම් සැපයීම, නියෝජිත සේවා සැපයීම, උකස් පහසුකම් සැපයීම, උකස් පහසුකම්, ණය පහසුකම්, ණය පහසුකම්, කල්බදු සේවා, කල්බදු සේවා, හරි. ඊළඟට අහනවා බැංකු අයිරා සහ බැංකු ණය අතර වෙනස්කම් හතරක්. ඒක නම් වගුවක් දාලා ලිව්වට කමක් නැහැ. එක පැත්තකට බැංකු ණය දාගන්න, අනිත් පැත්තට බැංකු අයිරා දාගන්න. බැංකු ණයවල ලියන්න බැංකු ගිණුමක් තිබීම අවශ්‍ය නොවේ. බැංකු ගිණුමක් තිබීම අවශ්‍ය නොවේ. බැංකු ණය ගන්න ගිණුමක් තියෙන්න ඕනේ නැහැ. අයිරාවල ලියන්නේ ජංගම ගිණුමක් අවශ්‍ය වෙයි. අයිරා ගන්න නම් ජංගම ගිණුමක් ඕන. ජංගම ගිණුමක් අවශ්‍ය වෙයි. ඊළඟට තව එකක් ලිව්වේ හැකි බැංකු ණය ඕනෑම බැංකුවකින් ලබාගත හැක. ඕනෑම බැංකුවකින් ලබාගත හැක. අයිරා වාණිජ බැංකුව වලින් පමණි. මොකද අපි දන්නවා වාණිජ බැංකුව වල විතරයි ජංගම ගිණුම් තියෙන්න පුළුවන්. ඒ හින්දා අයිරා ගන්න පුළුවන් ජංගම ගිණුම් වලින් විතරයි. මේ වාණිජ බැංකුව වලින් විතරයි. අනිත් ඒවා ඕනි බැංකුවකින් පුළුවන්.
බැංකු ණයවල සාපේක්ෂව පොලිය අඩුය. සාපේක්ෂව පොලිය අඩුය. සාපේක්ෂව පොලිය අඩුය. අයිරාවල ලියන්න සාපේක්ෂව පොලිය වැඩිය. සාපේක්ෂව පොලිය වැඩිය. තව ගත්ත හැකි බැංකු අයිරාවල ඉක්මනින් පියවිය යුතුය. අයිරා ඉක්මනට ගෙවලා දාන්න ඕන. ඉක්මනින් පියවිය යුතුය. ඉක්මනින් පියවිය යුතුය. ණය ඉක්මනින් පියවිය යුතු නොවේ. අවුරුදු ගණන් ගෙවන්න පුළුවන් ඉතින් ණය අරගෙන ටික ටික ඉක්මනින් පියවිය යුතු නොවේ. ඊළඟ එකේ ඡායාගත පිළිබිඹු චෙක්පතක දක්නට ලැබෙන වැදගත් ලක්ෂණ මොනවාද? ඒ කියන්නේ ඉස්සර නම් චෙක්පත් කතන්දරයේදී ඔබ විශේෂයෙන් කියලා දෙනවා. දැන් ඔය දැන් එන ඔක්කොම චෙක් ඡායාගත පිළිබිඹු චෙක්පත් ඉමේජ් චෙක් කියලා නෙන්නේ. අනේ ඒවැය දකින්න පුළුවන් විශේෂ ලක්ෂණ මොනවාද කියලා අහන්න. එකක් ලියන්න මතු පිට ලා වර්ණ වලින් මුද්‍රණය කර තිබීම. මතු පිට ලා වර්ණ වලින් මුද්‍රණය කර තිබීම. තද පාටවල් නෑ චෙක් එක ගොඩක් ලා පාටටනේ තියෙන්නේ. ඒක එකක්. අනිත් එක දිනය ආදායකයාගේ නම අනකරුගේ වටිනාකම ආදිය යොදන තැන්වල කිසිදු සිතුවමක් ඇතුළත් නොගෙන මුකුත් රූප නැහැ කියලා කියන්නේ. කිසිදු සිත්තමක් ඇතුළත් නොවී ඊළඟට දිනය ජාත්‍යන්තර ආකාරයෙන් දැක්වීම. DD MM YY ලෙස දැක්වීම. දිනය DD MM YY ලෙස දැක්වීම. හරි. හතරවෙනි ප්‍රශ්නේ බලන්න. 4 ජීවිත රක්ෂණ ඔප්පුවකට වාරික මුදල් ගෙවීමට නොහැකි වූ අයෙකුට ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග දෙක. ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් අරගෙන වාරික ගෙවන්න බැරි වුණොත් මොනවද දානවා කරන්න පුළුවන්. දැන් Tamanට ජීවිත රක්ෂණයක් ගත්තා ගෙවාගෙන යනකොට වාරික ගෙවා ගන්න බෑ. එහෙම බැයි නම් කරන්න පුළුවන් දේ තමයි එකක් දැනට ගෙවපු ටික ඉල්ලන්න පුළුවන්. ඒත් ඔක්කොම දෙන්නේ නැහැ. අපි ඒකට කියනවා පවාර නගය ලබා ගැනීම. එක විකල්පයක් ඒක. කියන්න පවාර නගය ලබා ගැනීම. පවාර නගය ලබා ගැනීම. ඒකේ විස්තරය ටිකක් පොඩියට ලියන්න මේ චුට්ටක්. මෙතෙක් ගෙවා ඇති වාරික මුදල් වලින් යම් ප්‍රමාණයක් ආපසු ලබා ගැනීම. ඒක තමයි ඒකේ තේරුම. මෙතෙක් ගෙවා ඇති වාරික මුදල් වලින් යම් ප්‍රමාණයක් ආපසු ලබා ගැනීම. මෙතෙක් ගෙවා ඇති වාරික මුදල් වලින් යම් ප්‍රමාණයක් ආපසු ලබා ගැනීම. ඒ තමයි ඒක වෙන්නේ. ඊළඟට ගෙවානිමි ඔප්පුවක් බවට පත් කිරීම අනිත් විකල්පය ඒක.
ගෙවානිමි ඔප්පුවක් බවට පත් කිරීම. ගෙවානිමි ඔප්පුවක් බවට පත් කිරීම. එතකොට මෙතෙක් ගෙවා ඇති මුදල් ප්‍රමාණය මෙතෙක් ඒකේ තේරුම මෙතෙක් ගෙවා ඇති මුදල් ප්‍රමාණය ඔප්පුවේ මුහුණත වටිනාකම බවට පරිවර්තනය කිරීම. මෙතෙක් ගෙවා ඇති වටිනාකම ඔප්පුවේ මුහුණත වටිනාකම බවට පරිවර්තනය කිරීම. මෙතෙක් ගෙවා ඇති වටිනාකම ඔප්පුවේ මුහුණත වටිනාකම බවට පරිවර්තනය කිරීම. කියන්නේ දැන්ට ගෙවලා තියෙන්නේ භාගයයි නම් ඒ ගානට ඔප්පුවේ වටිනාකම වෙනස් කරනවා. එතකොට හරියට ගෙවලා ඉවර වෙච්ච ඔප්පුවක් වගේ වෙනවනේ. ඒක තමයි ගෙවානිමි ඔප්පුවක් බවට පත් කරනවා කියන්නේ. ලක්ෂ 10ක ඔප්පුවක් අරගෙන මම මේ වෙද්දි 5ක් ගෙවුවා. මට ඉතුරු 5 ගෙවා ගන්න බෑ. එහෙනම් ලක්ෂ 10 ඔප්පුව කියන කතාව ලක්ෂ 5 ඔප්පුවක් බවට පත් කරනවා. ඒතකොට මම ගෙවලා ඉවරයි. හරි. අකලංක වෙරළාසන්නේ පිහිටි Tamante හිමි ඉඩමක කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යන අතර ඔහු තමා නිෂ්පාදිත රටේ විවිධ ප්‍රදේශවලට බෙදා හරියි. ඒ සඳහා තම ව්‍යාපාරයේ සතු ලොරි රථ 6ක් යොදවා තිබේ. මේ අනුව අකලංක මුහුණපාන අවදානම් හා ඒ අනුව ඔහුට ලබාගත යුතු රක්ෂණ වර්ග ලියන්න. වෙරළාසන්නේ පිහිටි ඉඩමක කර්මාන්ත ශාලාවක් කරගෙන යනවා. එයාගේ නිෂ්පාදිත රටේ එක එක තැන් වලට බෙදා හරිනවා. ඒකට එයාගාව ලොරි 6ක් තියෙනවා. එතකොට එයාට මුණ දෙන්න වෙන අවදානම් මොනවද කියලා අහනවා. එකක් තමයි දැන් භාණ්ඩ ප්‍රවාහනය කරද්දී එතන අවදානමක් තියෙනවානේ. එතකොට ප්‍රවාහන භාණ්ඩ සඳහා ගන්න පුළුවන් එයාට මොකද්ද? මාර්ගස්ත භාණ්ඩ රක්ෂණය. යන්න එහෙම ලියන්න. ප්‍රවාහන භාණ්ඩ සඳහා මාර්ගස්ත භාණ්ඩ රක්ෂණය. ප්‍රවාහන භාණ්ඩ සඳහා මාර්ගස්ත භාණ්ඩ රක්ෂණය. ගත්තේ. ඒ වගේම යාගේ තියෙනවනේ සේවකයෝ ඉන්නවනේ දැන් කර්මාන්ත ශාලාවක් තියෙනවනම් එහෙනම් ආයතනයේ සේවකයන් සඳහා සේවක වගකීම් රක්ෂණය. ආයතනයේ සේවකයන් සඳහා කියලා සේවක වගකීම් රක්ෂණය ගන්න පුළුවන්. ආයතනයේ සේවකයන් සඳහා සේවක වගකීම් රක්ෂණය. ඊළඟට නිෂ්පාදිත සඳහා අයියාගේ දැන් කර්මාන්ත ශාලාවේ හදන නිෂ්පාදිත තියෙන මොනවා හරි භාණ්ඩයක් හදන වෙලාවේදී නිෂ්පාදිත වගකීම් රක්ෂණය. එයාගේ නිෂ්පාදිත වලට එයාට ගන්න පුළුවන් නිෂ්පාදිත වගකීම් රක්ෂණය. ලොරි රථ සඳහා මෝටර රථ වාහන රක්ෂණය. ලොරි රථ සඳහා මෝටර රථ වාහන රක්ෂණය. මෝටර රථ වාහන රක්ෂණය. ළඟට ගිනි රක්ෂණය. කර්මාන්ත ශාලාව සඳහා ගන්න පුළුවන් ගිනි රක්ෂණය. ගිනි රක්ෂණය කිව්වහම ඒකටමනේ ඔය උදම් රළ සුනාමි ඒවත් දාන්නේ. කර්මාන්ත ශාලාව සඳහා ගන්න පුළුවන් එතකොට මොකද්ද? ගිනි රක්ෂණය. හරි. ඊළඟට මොකක්ද අහන්නේ? ශ්‍රී ලංකාවේ මහා මාර්ග හා මගී ප්‍රවාහන ක්‍රමයේ දියුණු කිරීම සඳහා රජය මෑතකදී ගන්නා ලද ක්‍රියාමාර්ග මොනවාද? ඔයගේ වයින් ප්‍රායෝගිකව හිතලා තමයි ගොඩක් ලියන්න වෙන්නේ. මගී ප්‍රවාහන කටයුතු දියුණු කරන්න රජය මෑතකදී ගත්ත දේවල් මොනවද අහනවා කරලා තියෙන්නේ. එකක් තමයි මහා මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම. මහා මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම, අධිවේගී මාර්ග ඉදිකිරීම, අධිවේගී මාර්ග ඉදිකිරීම, ගුවන් පාලම් ඉදිකිරීම, ගුවන් පාලම් ඉදිකිරීම, පොකුරු බස් සමාගම් ඇති කිරීම, පොකුරු බස් සමාගම් ඇති කිරීම,
නව වස්ත්‍රත ගෙන්වීම, අංක තහඩු වර්ණ නියම කිරීම, අංක තහඩු වර්ණ නියම කිරීම. කහ පාට පිටිපස්සේ ඉස්සරහ සුදු පාට එහෙම තියෙන්න බෑ. ඊළඟට උපකාරක සේවාවක් ලෙස sannivedanayeදී වැදගත්කම පහදන්න. sannivedanaya වැදගත්කම් කියන එක ඔය sannivedanaya කොටසේදී උගන්වලා තියෙනවානේ. ඉතින් එක එක විදිහට ඔබ ව්‍යාපාර වලට උපකාරක සේවාවක් වෙන්නේ කොහොමද කියලා ගලපලා ලියන්න පුළුවන්. හිතලා වුණත් ඔය ප්‍රවාහණයෙන් sannivedanayen අහන ඒවා කටපාඩම්ම කරගන්න ඕනේ නැහැ. එකක් තමයි ඉතින් වෙළඳ ගනුදෙනු වලදී අදාළ පාර්ශවයන් සමග සම්බන්ධතා පවත්වා ගැනීම. වෙළඳ ගනුදෙනු වලදී අදාළ පාර්ශවයන් සමග සම්බන්ධතා පවත්වා ගැනීමට sannivedanaya වැදගත් වෙනවා. උදාහරණ ඕනනම් ඇනවුම් බාර ගන්න, ඇනවුම් යවන්න, මේ වගේ වැඩි අලෙවි ප්‍රවර්ධන කටයුතු සඳහා. මේ භාණ්ඩ සේවා ගැන දැනුවත් කරන්න අලෙවි ප්‍රවර්ධන කටයුතු සඳහා sannivedanaya වැදගත් වෙනවා. පරිපාලන කටයුතු සිදු කිරීමේදී යතුලි වැඩ ටික කරගෙන යද්දි කොහොමත් අදහස් යොමාරු කරගන්න එපා. පරිපාලන කටයුතු කරගෙන යාමේදී ඊළඟට ඇල්මැති පාර්ශවයන් සමග සම්බන්ධතා ගොඩනගා ගැනීමේදී ඇල්මැති පාර්ශවයන් සමග සම්බන්ධතා ගොඩනගා ගැනීමේදී ඇල්මැති පාර්ශවයන් සමග සම්බන්ධතා ගොඩනගා ගැනීමේදී හරි තුනේ අයන් සමනලී විසින් ඇයගේ ව්‍යාපාරයට කලින් හඳුන්වා දුන් කාන්තා පාවාහන් පෙළක් සඳහා ඉහළ sannivedanayak ප්‍රචාරණයක් ලබා දීමට යොදාගත හැකි මාධ්‍යයන් මොනවාද? ව්‍යාපාරයට මේ අලුතෙන් පාවහන් සෙට් එකක් දාලා දෙරෙප්පු ටිකක් මේකට ප්‍රචාරණයක් දෙන්න යොදා ගන්න පුළුවන් මාධ්‍යයන් මොනවාද කියලා අහන විදිහ හිතලා ලිව්ව හැකිනේ. රූපවාහිනිය දැන්වීම. ඕනිතරම් යන්නේ DSI බාට ශ්‍රී ලංකාව වැඩ රූපවාහිනිය දැන්වීම. පුවත්පත් දැන්වීමක් දාන්නත් පුළුවන්. මේ වගේ දේවල් පත්තරේ තියෙනවනේ. අත්පත්‍රිකා. ඇම්බිලක් ගහලා නිකන් ඔය ශ්‍රී ලංකාවකින් එහෙම බෙදන්න හිටපු ගම අත්පත්‍රිකා. Facebook දැන් නම් ගොඩක් කට්ටිය කරන්නේ Facebook වල දාන එකනේ. eBay එකේ දාන්න පුළුවන් ඕනනම් eBay. ආයන් මේ වන විට ඉතා හොඳ අධ්‍යාපනයක් ලැබූ පුද්ගලයන් මූල්‍යමය වශයෙන් ශක්තිමත් තරුණ පිරිස් අන්තර්ජාලය තුලින් ඔන්ලයින් මිලදී ගැනීම සිදු කිරීමට විශාල වශයෙන් යොමු වී ඇත. ඔබ සිතන ආකාරයට ඊට ඉවහල් වී ඇති හේතු දෙකක් සඳහන් කරා. දැන් ඔන්ලයින් බඩු ගන්න එක ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඒකට බලපාන තියෙන හේතු අහන. වර්තමානයේදී නම් අපිට ලියන්න පුළුවන් ගොඩක් මේකට පෙළඹෙන්න හේතු හැටියට කොරෝනා වුදුර නිසා ඇති වී තිබෙන තත්ත්වයන්. ඒව හරි දැන් මේ පාර පේපර් එකේ આવුත් ලිව්වේ. මිනිස්සු ඔන්ලයින් වලට යොමු වෙන එක වැඩි වෙන්න හේතුවක් වුණා නේද? අනිත් එක තව එකක් තමයි කාලේ ඉතිරි වීම. ගොඩක් වෙලාව ඉතුරු මිනිස්සු බිසීනේ දැන්. මිනිස්සුන්ට වෙලාවට යන්නේ කිසි දෙයකට. එතකොට මිනිස්සු ඔන්ලයින් වලට යනවා. කාලේ ඉතිරි වීම. ඊළඟට නොමිලේ ප්‍රවාහනය සහ නිවසටම ගෙන්වාගත හැකි වීම. අපි ගිහින් ගත්තොත් අපි වාහනයක් අරගෙන හරි කොහොම හරි පැගේන්න දැන් එහෙන් ගෙන්නුවාම ඒගොල්ලෝ ඔක්කොටම ගාන කියලා ගෙදරටම ගෙනහල්ලා දෙනවනේ. නොමිලේ ප්‍රවාහනය සහ නිවසටම වාහන ගෙන්වාගත හැකි වීම. පැය 24ම ගණදෙනු කළ 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 හැකි වීම. ඊළඟට 4 ඔබ සේවය කරන ආයතනයේ ශාඛා කිහිපයක් රට පුරා ව්‍යාප්තව ඇතැයි සිතන්න.
නුගේගොඩ ශාඛාවේ සිට ඔබට පානදුර ශාඛාවේ කළමනාකරන sannivedanaya කිරීමේ අවශ්‍යතාවයක් ඇතනම් මේ සඳහා යොදාගත හැකි sannivedana මාර්ග හතරක්. branches දෙකක් අතර තොරතුරු හුවමාරුවක් sannivedanayak නේ වෙන්නේ. එතකොට කොහොමද අහනවා ඒක කරන්නේ? එකක් තමයි දුරකථන. කෙලින්ම ෆෝන් එකෙන් වැඩේ කරන්න පුළුවන්. fax intranet ඉන්ටර්නෙට් නෙවෙයි ඉන්ට්‍රානෙට්. අපේ බ්‍රාන්චස් අතර තියෙන ජාලයක් අපිට තියාගන්න පුළුවන් නෙට්වර්ක් එක. ඉන්ට්‍රානෙට්. අපිට විද්‍යුත් පැන. ඊමේල් වලින් පුළුවන් විද්‍යුත් පැන. ඔබ සඳහන් කළ මාර්ග අතරින් වඩාත්ම සුදුසු මාර්ගය කුමක්ද හේතු දක්වන්න. වඩාත්ම සුදුසු මාර්ගය හැටියට අපිට ගත්ත හැකි දුරකථන. ඒකට හේතුව තමයි ඉක්මනින් ප්‍රතිචාර දැනගත හැකි වීම. ඉක්මනින් ප්‍රතිචාර ලැබීම. ඒ වෙලේ කතා කරා ඒ වෙලේ ඉවරයි කතන්දරේ ඒකයි. ඉක්මනින් ප්‍රතිචාර ලැබීම. ශ්‍රී ලංකාවේ සිල්ලර වෙළඳාමේ දක්නට ලැබෙන නව ප්‍රවණතා හතරක් කියන්නේ. ශ්‍රී ලංකාවේ සිල්ලර වෙළඳාමේ දක්නට ලැබෙන නව ප්‍රවණතා හතරක්. මොනවාද නව ප්‍රවණතා හතරක් හැටියට ගන්න පුළුවන්? ස්වයංක්‍රීය විකුණුම් යන්ත්‍ර යොදා ගැනීම. මැෂින් වලින් කරන එක. ස්වයංක්‍රීය විකුණුම් යන්ත්‍ර යොදා ගැනීම. වැඩි වේලාවක් විවෘතව තැබීම. වැඩි වේලාවක් විවෘතව තැබීම. වැඩි වේලාවක් විවෘතව තැබීම. ස්වයං සේවා පහසුකම් සලසා තිබීම. 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 හතර නෑ එක පහ වෙන්න ඕන. කෙටි සටහන් ලියන්න කියලා දෙනවා නියෝජිත තොග වෙලෙන්දා ඍජු අලෙවිකරණය ඔව්. නියෝජිත තොග වෙලෙන්දා කියලා කියන්නේ ගැනුම්කරු හා විකුණුම්කරු මුණගස්වා ගනුදෙනුවට පසුබිම සලසා දී කොමිස් මුදලක් ලබා ගන්නා නියෝජිතය. ගැනුම්කරු හා විකුණුම්කරු මුණගස්වා ගනුදෙනුවට අවශ්‍ය පසුබිම සලසා දී කොමිස් මුදලක් ලබා ගන්නා නියෝජිතයා. කොමිස් මුදලක් ලබා ගන්නා නියෝජිතයා. තොග වෙලෙන්දා. හරි. ඍජු අලෙවිකරණය. ඒ කියන්නේ අතරමැදියන්ගෙන් තොරව නිෂ්පාදකයා ඍජුවම පාරිභෝගිකයාට භාණ්ඩ අලෙවි කිරීම. නිෂ්පාදකයා ඍජුවම පාරිභෝගිකයාට භාණ්ඩ අලෙවි කිරීම. විද්‍යුත් වෙළඳාමේ අවාසි, ඒ කියන්නේ ඊ-කොමර්ස් වල තියෙන අවාසිනේ ඔය අහන්නේ. එතකොට ඉතින් ඊතර ලියන්නත් පුළුවන්. ඉතින් එකක් තමයි යටිතල පහසුකම් අඩු වීම. කියන්නේ හැමතැනටම අවදි කරන පහසුකම් ටික නැහැනේ. මූලික පිරිවැය වැඩි වීම. සතුටුදායක ගෙවීම් ක්‍රම නොමැති වීම. භාෂාමය ගැටලු. මෘදුකාංග වේගයෙන් වෙනස් වීම. මොන ඔය ටික. හරිනේ. හරි. එතකොට ඊළඟ ප්‍රශ්න හතර අපි ඊළඟ දවසේ කතා කරමු. MCQ එකත් එදාටම කතා කර හැකියි. එතකොට කොහොමද දැන් මේකේ ටයිම් එක සමහර විට මම ඉදිරියේදී වෙනස් කරනවා මේ පේපර් ක්ලාස් එකේ. නැත්තම් ඔන්න ගෑ ගහනවා රිපීට් එකක් දෙන්නයි ඊළඟට වීඩියෝ දාන්න නැද්ද? කියන්නේ නොමිලේනේ කරන්නේ මේක. ඉතින් එහෙම දෙක තුනක් කරන්න බෑ. ඒ නිසා හැමෝටම පුළුවන් වෙලාවක් බොහෝ විට මම හිතන්නේ රෑ 10න් පස්සේ 10 12 අඟහරුවාදාම හරි කමන්නේ 10 12 වගේ ටයිම් එකක් දාලා කරනවා.
නැත්තම් දැන් අද සමහර අයට දැන් මේ වෙලේ පන්ති තියෙනවා ඊළඟට උදේ රිවිෂන් එකේ ඉඳලා සමහරුන්ගේ ෆෝන් වල බැටරි බහැලා මොම කේස් තියෙනවනේ. එතකොට මේ ගොඩක් අයට පුළුවන් වෙයි මම ඒක ටයිම් ටේබල් එකක් හදලා ඒක දාන්නම්. කොහොමද අඟහරුවාද තමයි දවස. එතකොට ලේසින් එක දවසෙන් මේ ඔක්කොම VS වල වැඩ ටික ගෙදෙනවනේ. හරි. එහෙනම් ඊළඟ ප්‍රශ්න හතර අපි එතකොට ඊළඟ අඟහරුවාද සාකච්ඡා කරමු. වෙලාව මම එතකොට ඒක කලින් කියන්නම්. MCQ එකක් කරලා තියන්න. එතකොට පස්වෙනි පේපර් එකේ MCQ එකක් කරලා තියන්න. හරි. එහෙනම් හැමෝටම ආයිබෝ.